හොඳයි දුවේ පුතේ. මේ වෙද්දී අපි ඔයත් එක්ක ප්‍රශ්න පත්‍ර කිහිපයක් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අද මම සූදානම් වෙන්නේ ප්ලැටිනම් එඩිෂන් ප්‍රශ්න පත්‍ර කට්ටලේ ප්‍රශ්න පත්‍රාංක 2හි දෙක පත්‍රය සාකච්ඡා කරන්න. හොඳයි. එහෙනම් අපි යමු ප්‍රශ්න පත්‍රයට. ඔයා මේ වෙද්දී ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයලා සූදානමින් ඉන්නේ. ලකුණු දාගන්න. ඒ වගේම ඔයාගේ වැරදි අඩුපාඩු ටික හදාගන්න. ඉතින් දුවේ පුතේ ඔන්න මම ප්‍රශ්න පත්‍රය ගැන පොඩි හැඳින්වීමක් ප්‍රශ්න පත්‍රාංක 1 සාකච්ඡා කරනකොට ඔයාට කියලා දුන්නා. ඉතින් ඒ ආකෘතියටම අදාළ වෙලා තමයි මේ ප්‍රශ්න පත්‍රෙත් සූදානම් වෙලා තියෙන්නේ ඔයාට. බලමු ප්‍රශ්න පත්‍රාංක 2 දෙක පත්‍රය දැන් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. එහෙනම් පෙරලා ගන්න. මෙන්න දුවේ පුතේ වෙනද වගේම අදත් තියෙනවා පළවෙනි ප්‍රශ්නයේ අවබෝධයේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔයා දන්නවා ගද්‍ය කොටසක් එහෙම නැත්නම් පද්‍ය කොටසක් කියවලා තේරුම් අරගෙන තමයි පිළිතුරු සපයන්න තියෙන්නේ. ඔන්න බොහොම සරල ඡේදයක් තියෙනවා මගේ පුතේ ඔයාට ලැබිලා මෙතෙන්දී. බලමු අපි ඒක හොඳින් අවබෝධයෙන් කියවලා ඒ ඇසුරෙන් අහලා තියෙන ප්‍රශ්න ටිකට නිවැරදිව පිළිතුරු සපයලා තියෙනවාද කියලා. හොඳයි. දැන් යමු ප්‍රශ්න පත්‍රයට. පහත දක්වන ඡේදය කියවන්න. අපට රෝග බෝ කරන සතුන් අතර මදුරුවා විශේෂ තැනක් ගනී. ඔයා දන්නවා අපවට සතුන් තේමාවේදී ඒ වගේම ආරක්ෂාව හා පරිස්සම තේමාවේදී අපි ඉගෙන ගන්නවා මගේ පුතේ සතුන්ගෙන් අපිට බෝ වෙන්න පුළුවන් රෝග මොනවද කියලා. ඔයා දන්නවා සතුන් අපිට ප්‍රයෝජනවත් වෙනවානේ. ඒ වගේම තමයි සමහර සත්තු අපිට ලෙඩ රෝගත් බෝ කරනවා. ඉතින් ඒ ගැන තමයි මේකෙන් කියවෙන්නේ නේද? බලමු. ඒ ඇසුරින් ගත්තාම මේ ලෙඩ රෝග බෝ කරන සතුන් ගත්තාම විශේෂයෙන්ම මේ මදුරුවා කියන සතා ඉතා වැදගත් වෙනවා කියලා තමයි ඔන්න ඡේදයේ ආරම්භයේදීම කියන්නේ. මම ඔයාලට ඡේදයත් පැහැදිලි කර දෙමින් තමයි මේ ඡේදය කියවන්නේ. ඩෙන්ගු, මැලේරියාව, බරවා, චිකුන්ගුන්යා වැනි රෝග බෝ වීමට මදුරුවා හේතු වේ. ඔන්න බලන්න. සමහර සතෙකුට නම් බෝ කරන්න පුළුවන් එක රෝගයයි. නමුත් මේ මදුරු විශේෂවලට මගේ පුතේ රෝග ගණනාවක් බෝ කරන්න පුළුවන්. මොනවද ඒ කියන රෝග? මේ බලන්නකෝ. ඩෙන්ගු රෝගය. ඒ වගේම මැලේරියාව. ඒ වගේම බරවා සහ චිකුන්ගුන්යා වැනි රෝග. බලන්න රෝග විශාල ප්‍රමාණයක් තියෙනවා නේද? මේ රෝග බෝ කරන්නේ බොහොම භයානක රෝග බෝ කරන්නේ මදුරුවා විසින්. මදුරුවාගෙන් බෝවන රෝගවලින් නැළකීමට නම් ගත යුතු නිවැරදිම ක්‍රියාමාර්ගය වන්නේ මදුරුවන් බෝවන තැන් විනාශ කිරීමයි. ඉතින් මදුරුවන්ගෙන් රෝග බෝ වෙන එකෙන් වැළකෙන්න අපිට පුළුවන් විවිධ උපක්‍රම භාවිත කරන්න ඔයා දන්නවා නේද? අපිට පුළුවන් මදුරු දැල් භාවිත කරන්න. අපිට පුළුවන් පැංගිරි තෙල් වර්ග භාවිත කරන්න. ඒ වගේම මදුරු දඟර දැල්වීම ඒ වගේ දේවල් කරන්නත් පුළුවන් නේද? නමුත් ඊට වැඩිය ලේසිම පහසුම සහ හොඳම ක්‍රමය කියලා මේ ඡේදයේ පැහැදිලිව කියලා තියෙනවා දුවේ පුතේ. මොකක්ද? මදුරුවන් බෝවන තැන් විනාශ කිරීම. මොකද මදුරුවන් බෝ වෙන්නේ තැන් හදන්නේත් අපි තමයි. මදුරුවන්ට බෝ වෙන්න අවස්ථාව සලසන්නේත් අපි තමයි. ඉතින් ඒ දේවල් වලින් වැළකුණාම ඒ තැන් විනාශ කරලා දැම්මම අපිට මදුරුවාගෙන් බෝ වෙන ලෙඩ රෝග වලින් ඉබේටම වැළකෙන්න පුළුවන් වෙනවා. අප ඉවතලන පොල් කටු, යෝගට් කෝප්ප, බෝතල් වැනි දේවල් වල ජලය පිරීමෙන් මදුරුවන් බෝ වීම සිදුවේ. ඔන්න බලන්නකෝ මදුරුවන් කොහොමද බෝ වෙන්නේ කියලා. අපි අහකට දාන යෝගට් කෝප්ප, ඒ වගේම පොල් කටු, ඒ වගේම බෝතල්, අන්න ඒ වගේ දේවල් වල මගේ පුතේ වතුර පිරීලා එතන තමයි මදුරුවා බිත්තර දාලා මදුරුවන් බෝ වීම සිද්ධ වෙන්නේ. මදුරු උවදුරින් මිදීමට මදුරු විකර්ෂක භාවිතය සහ රාත්‍රියට මදුරු දැල් භාවිතය ඉතා වැදගත්. ඉතින් කෙසේ හෝ මදුරුවෝ බෝ වුණොත් මගේ පුතේ අපිට පුළුවන් වෙන්න ඕනි මදුරුවා අපිට දෂ්ට කරන එකෙන් වැළකෙන්න. එකට මදුරු විකර්ෂක භාවිත කරන්න පුළුවන් වෙන්න ඕනි කියලා කියලා තිනවා. මොනවද මේ මදුරු විකර්ෂක කියන්නේ? මම අර කලින් කිව්වා වගේ පැංගිරි තෙල් වර්ග භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මදුරු දඟර භාවිත කරන්න පුළුවන් නේද? ඒ වගේ දේවල්, ඒ වගේම මදුරු දැල් භාවිත කරන්නත් පුළුවන් කියලා තියෙනවා. බිත්තර මගින් බෝවන මෙම කෘමි සත්වයා නිසා දහස් ගණනක් ජීවිත නැති වී තිබේ. මදුරුවන් බෝ වීම වැළැක්වීමේ මුල්ම පියවර නිවසින් සහ පාසලෙන් ආරම්භ කළ යුතුය. බලන්නකෝ ජීවිත දහස් ගණනක් නැති වෙලා තියෙන මේ චූටි මදුරුවා හින්දා නේද? ඉතින් මේ මදුරුවා බෝ වෙන එක නවත්වන්න මේ මදුරුවාගෙන් බෝ වෙන ලෙඩ රෝග වලින් වළකින්න අපි මුල්ම පියවර තියන්න ඕනි, ආරම්භ කරන්න ඕනි කියලා කියන්නේ නිවසෙන් සහ පාසලෙන්. අපිට හොඳම තැන නේද? ගෙදර දොරේ අපිට පුළුවන් නම් අපේ වත්ත පිටියේ මදුරුව බෝ වෙන තැන ටික විනාශ කරලා දාන්න අපි ලොකු සේවයක් කළා වෙනවා මේ මදුරුව දුරෙන් වළකින්න. ඒ වගේම පාසලෙදිත් අපිට පුළුවන් යම් කිසි කාලයක් වෙන් කරගෙන සතියට දවසක් ඕ නේද? වෙන් කරගෙන අපිට පුළුවන් මේ මදුරුවන් බෝ වෙන තැන් විනාශ කරලා මේ සේවයට දායක වෙන්න. හොඳයි. එහෙනම් ඔන්න දැන් මදුරුවන්ගෙන් අපිට බෝ වෙන රෝග ඒ ගැන අපි දැන් කතා කරා. මදුරුවන්ගෙන් බෝ වෙන රෝග වලින් වැළකෙන්න පුළුවන් ක්‍රම. ඒවා පටන් ගන්න ඕනි කොහෙන්ද? ඒ ගැන අපි මේ ඡේදයෙන් ඔන්න කතා කරා. දැන් මේ ඡේදයෙන් කියවෙන දේ ගැන ඔයාට දල අවබෝධයක්, දල සටහනක්, දල චිත්‍රයක් ඔයාගේ හිතේ තියෙන්නට ඕනි. අපි ඒක අරගෙන යමු මොනවද ප්‍රශ්න ටික කියලා බලන්න. ඊට පස්සේ බලමු අපි ප්‍රශ්න ටිකට ඔයා හරියටම උත්තර ලියලා තියෙනවද කියලා. ඔන්න කියලා තියෙනවා වැදගත් පොයින්ට් එකක් තද කලකුරුවෙන් මුද්‍රිත වෙලා තියෙනවා. ඡේදයේ ඇසුරෙන් පිළිතුරු සපයන්න.
මම ඔයාට ප්‍රශ්න පත්‍ර අංක 1 සාකච්ඡා කරනකොටත් කිව්වා අපිට සමහර දේවල්ට උත්තර වෙනම අරන් ලියන්නත් පුළුවන්. නමුත් මේකේ කියලා තියෙන්නේ ඡේදය ඇසුරින්ම ගන්න ඕනි කියලා. අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ මේ ඡේදය ඇතුළෙන්ම ඔයා ඇදලා ගන්නට ඕනි මගේ පුතේ. ඒක හොඳට මතක තියාගන්න. පළවෙනි ප්‍රශ්නය. මදුරුවා මගින් බොවන රෝග දෙකක් ලියන්න. ඔන්න බලමුකෝ. දැන් මේ ඡේදයේ ඇතුලේ මේ ගද්දේ කොටස ඇතුලේ මගේ පුතේ මදුරුවාගෙන් බොවන රෝග 4ක් ගැන මට මතකයි කියවුණා. මේ බලන්නකෝ. ඩෙන්ගු, මැලේරියාව, බරවා, චිකුන්ගුන්යා වැනි රෝග බෝවීමට මදුරුවා හේතු වේ. එහෙම කියලා තියෙනවනේ නේද? ඉතින් දැන් අපිට ප්‍රශ්නේ කියන්නේ මගේ පුතේ මදුරුවා මගින් බොවන රෝග දෙකක් ලියන්න කියලා. මේක හරි වැදගත්. දැන් මේ හතරම සමහර දරුවෝ ලියලා තියෙන්න පුළුවන්. බලන්න ඔයත් ලියලා තියෙනවද කියලා වැරදි. ඇයි? පැහැදිලිව ප්‍රශ්නේ කියලා තියෙන රෝග දෙකක් ලියන්න කියලා. එහෙනම් මගේ පුතේ මේ රෝග හතරෙන් ඔයා කැමති රෝග දෙකක් ලියන්න පුළුවන් වෙන්න ඕනි. තේරුණා නේද? ඔය කියන රෝග හතරෙන් දෙකක් ලියලා තියෙනවා නම් ඔයා හරි, හතරක් ලියලා තියෙනවා නම් හතරම ලියලා තියෙනවා නම් ඔයා වැරදි මතක තියාගන්න. හොඳයි. අපි යන් දෙවනි ප්‍රශ්නයට. මදුරුවා උපත ලබන්නේ කෙසේද? කොහොමද මේ මදුරුවා උපත ලබන්නේ? ඔයා දන්නවා මගේ පුතේ සමහර සතුන් පැටව් විදිහටම උපත ලබනවා. ඒ වගේම සමහර සතු උපත ලබන්නේ බිත්තර මගින්. එතකොට මේ ඡේදයේ කියවිච්ච ආකාරය අනුව මගේ පුතේ මදුරුවා උපත ලබන්නේ කොහොමද? මෙන්න බලන්නකෝ. මේ මදුරුවා මම අර කිව්වනේ අපි පරිසරයට දාන වතුර එක්රැස් වෙන සමහර තැන්වල තමයි මේ මදුරුවා බිහිවීම සිද්ධ වෙන්නේ. එතකොට මේ මදුරුවා බෝ වෙන්නේ කොහොමද? මේ මදුරුවා බෝ වෙන්නේ බිත්තර මගින්. ඡේදයේ කියලා තියෙන ආකාරය අනුව මේ මදුරුවා බිත්තර මගින් බෝ වෙනවා කියලා තමයි කියන්නේ. මේ බලන්නකෝ බිත්තර මගින් බෝ වන මෙම කෘමි සත්වයා. හරි විශේෂයි. බිත්තර මගින් බෝ වන මෙම කෘමි සත්වයා. කෘමි සතෙක් මෙයා. ඒ කියන්නේ පාද 6ක් තියෙන සතෙක් මදුරුවා කියන්නේ නේද? ඉතින් අපෙන් අහන්නේ මදුරුවා උපත ලබන්නේ කෙසේද? බිත්තර මගින් මගේ පුතේ. බිත්තර මගින් පිළිතුර. ඊළඟ ප්‍රශ්නය. මදුරුවන් බෝවීම වැළැක්වීම ආරම්භ කළ යුත්තේ කොහෙන්ද? මේ ඡේදයේ බොහොම පැහැදිලිව අවසානයේ කියනවා මදුරුවන් බෝවීම වැළැක්වීම ආරම්භ කරන්න ඕනේ මෙන්න මේ ස්ථාන වලින්. කොහෙන්ද? මතකද ඔයාලට? නිවසින් සහ පාසලෙන් කිව්වා. බලමු අපි මෙන්න. මදුරුවන් බෝවීම වැළැක්වීමේ මුල්ම පියවර නිවසින් සහ පාසලෙන් ආරම්භ කළ යුතුය. එහෙනම් නිවැරදි පිළිතුර මදුරුවන් බෝවීම වැළැක්වීම ආරම්භ කළ යුත්තේ කොහෙන්ද? නිවසින් සහ පාසලෙන්. නිවසින් සහ පාසලෙන්. හතරවෙනි ප්‍රශ්නය. මදුරුවන් වැඩි වශයෙන් බෝවීමට හේතු වන ද්‍රව්‍ය දෙකක් ඡේදයෙන් තෝරා ලියන්න. දැන් මදුරුවා බෝ වෙනවා කිව්වේ අර වතුර එක්රැස් වෙන තැන්වලනේ නේද? එතකොට ඡේදයේ ඒ වගේ තැන් කිහිපයක් සඳහන් වුණා. තව අමතර දේවල් තියෙන්නත් පුළුවන් ඕනි තරම්. නේද? ඉවතලන ටයර් නේද? ඔය වගේ ගොඩාක් දේවල් වැහි පීලි ඒ වගේ තැන්වලත් මගේ පුතේ මදුරුවා බෝ වෙනවානේ නේද? වතුර එක්රැස් වෙන නිසා. නමුත් ඒව අපිට ලියන්න බෑ. හේතුව ඡේදයෙන් තෝරලා තමයි අපිට ලියන්න ඕනේ. මේ බලන්නකෝ. අප ඉවතලන පොල් කටු, යෝගට් කෝප්ප, බෝතල් වැනි දේවල් වල ජලය පිරීමෙන් මදුරුවන් බෝවීම සිදුවේ. ප්‍රශ්නේ අහන්නේ අපෙන් මදුරුවන් වැඩි වශයෙන් බෝවීමට හේතු වන ද්‍රව්‍ය දෙකක් ඡේදයෙන් තෝරා ලියන්න. ඔය කියන දේවල් තුනෙන් දෙකක් ලියන්න ඕනි. ඉවතලන පොල් කටු, යෝගට් කෝප්ප, බෝතල්. ඔන්න ඔය කියන තුනෙන් දෙකක් ඔයා ලියලා තියෙන්න ඕනේ. එතනත් අර කලින් වගේම තමයි පිළිතුරු තුනම ලියලා තිබුණොත් මගේ පුතේ ඔයා වැරදි. ඊළඟ ප්‍රශ්නය. ඡේදයේ සඳහන් ආකාරයට මදුරුවාගෙන් බෝවන රෝගවලින් වැළකීමට ගත යුතු නිවැරදිම ක්‍රියාමාර්ගය කුමක්ද කියලා අහනවා. මදුරුවාගෙන් බෝවන රෝගවලින් වැළකීමට ගත යුතු නිවැරදිම ක්‍රියාමාර්ගය මදුරුවෝ මරණ එකද? එහෙම නැත්නම් වෙන මදුරුවෝ පන්නා හරින ක්‍රම භාවිත කරන එකද? නෑ ඒවත් එක්තරා ක්‍රම තමයි. නමුත් මගේ පුතේ මෙතෙන්දී හොඳම ක්‍රමය නේද? වැදගත්ම වෙන ක්‍රමය මොකක් කියලාද කියන්නේ? මදුරුවන් බෝවන තැන් විනාශ කිරීම කියලා. එතනින් අපිට පුළුවන් නම් මදුරුවන් බිත්තර දාන එක වළක්වන්න මදුරුවන් බෝවීම අඩු වෙනවා. එතකොට අපිට මදුරුවාගෙන් බෝවන රෝගත් ඉබේටම නැති වෙලා යනවා. එහෙනම් මගේ පුතේ ඡේදයේ කියන ආකාරයට මදුරුවාගෙන් බෝවන රෝග වලින් වැළකීමට ගත යුතු නිවැරදිම ක්‍රියාමාර්ගය මදුරුවන් බෝවන තැන් විනාශ කිරීම. මදුරුවන් බෝවන තැන් විනාශ කිරීම. අක්ෂර වින්‍යාසය ගැන සැලකිලිමත් වෙන්න. විනාශ කියලා ලියනකොට තාලු විෂයන් එහෙම තමයි ලියන්නේ. හොඳයි. ඊළඟට අවසාන ප්‍රශ්නය ඡේදයේ ඇසුරින් අහන. මදුරුවා අයත් වන සත්ත්ව කාණ්ඩය කුමක්ද? ඔයා දන්නවා අපි අපවට සතුන් තේමාවදී විවිධාකාරයෙන් සතුන් කාණ්ඩ කරනවානේ. එයාලා ගන්න ආහාර අනුව. එයාලට පිහිටන කකුල් ප්‍රමාණය අනුව නේද? විවිධ ඒගොල්ල හැසිරෙන ආකාරය අනුව ඊළඟ ශාරීරික ස්වභාවය අනුව අපි සතුන් කාණ්ඩ කරනවා වෙන් කරනවා. එතකොට මෙතන තියෙනවා එක්තරා කාණ්ඩයක් ගැන කියලා මදුරුවා අයිති වෙන්න මේ කාණ්ඩයට කියලා අපිට හිතා ගන්න පුළුවන්. මොකද්ද මේ පුතේ? කියන්න බලන්න. මෙන්න කෘමි කාණ්ඩය. බලන්නකෝ කෘමියෙක් කියලා මෙයාට කියලා තියෙනවා. ඔන්න බලන්න බිත්තර මගින් බෝවන මෙම කෘමි සත්වයා.
බිත්තර මගින් බෝන මෙම කෘමි සත්‍යය පොඩ්ඩක් අමාරු එතන ඒ තැන අල්ල ගන්න නේද? එයා මදුරුවා අයිති වෙන මෙන්න මේ කාණ්ඩයට කියලා අපිට ඔප්පු කරලා එතනින් ගන්න පුළුවන් මගේ පුතේ කෘමි කාණ්ඩයට කියලා. ඔයා දන්නවා කෘමි කියලා කියන්නේ පාද 6ක් තියෙන සතෙක්. එයාට පියාපත් තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. කෘමි සතුන් කියන්නේ මැස්සෝ හැම විතරක් නෙමෙයි. මේකත් හොඳට මතක තියාගන්න නැත්නම් දරුවෝක පටලව ගන්නවා. ඒකයි මම කිව්වේ. හොඳයි එහෙනම් මදුරුවා යතන සත්ත්ව කාණ්ඩය කෘමි කියන වචනේ වා මෙතන ලියන්නට ඕනි. හොඳයි. ඔන්න එහෙනම් ප්‍රශ්න පත්‍ර අංක 2 දෙක පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ අවබෝධයේ ප්‍රශ්නේ අපි දැන් සාකච්ඡා කළා. බොහොම ලේසි නේද? හොඳයි. මේ විභාගෙට එන්නේ ඔන්න ඔය වගේම සරල ඡේද කොටසක් තමයි. ගොඩාක් අමාරු ලොකු ඡේදයක් එන්නේ නැහැ. ඔයාලට ඉතාමත් පහසුවෙන් උත්තර ටික හොයාගන්න පුළුවන් මගේ පුතේ හරි අවබෝධයෙන් කියවන්නට ඕනි හැබැයි. අපි යමු දෙවෙනි ප්‍රශ්නයට. ප්‍රාණවාචී බහුවචන වර්තමාන කාල ක්‍රියාපදයේ තෝරා එයට යටින් ඉරක් අඳින්න. බලන්න ගොඩක් දේවල් ටිකක් තියෙනවා විතර නේද? ප්‍රාණවාචී වෙන්නත් ඕනේ. බහුවචන වෙන්නත් ඕනේ. ඒ වගේම මේ ක්‍රියාපදේ වර්තමාන කාලයට අයිති වෙන්නත් ඕනේ. අපි එකින් එක බලමු පොඩ්ඩක් උත්තර වලට ගිහිල්ලා. ලියයි කියන ක්‍රියාපදේ ගත්තොත් ප්‍රාණවාචී උක්තියක් එක්කනේ කොහොමද දෙන්නේ නේද? අප්‍රාණවාචී කෙනෙකුට ලියන්න බැහැනේ. ඒ වගේම බහුවචනයිද? නෑ මගේ පුතේ බහුවචන නෑ. ලියයි කියන්නේ ඒකවචන උක්තියක් එක්ක යොදන්න පුළුවන් ආඛ්‍යාතයක්. එහෙනම් ඒ උත්තරය අපිට ගන්න බෑ. අපි යනවා ඊළඟ එකට සැදුවේය. ඔයා දන්නවා ඒය ශබ්දයෙන් අවසන් වෙනවා නම් යම්කිසි ක්‍රියාපදයක් අනිවාර්යෙන් මුලින් ඉන්න ඕනේ ඒකවචන පුරුෂලිංග උක්තියක්. නැත්තම් එක්කෙනෙක් එක පිරිමි කෙනෙක් මගේ පුතේ. එහෙනම් බහුවචන ආඛ්‍යාතයක් වෙන්නේත් නෑ මේක. බහුවචන ක්‍රියාපදයක් වෙන්නේත් නෑ. එහෙනම් කොහොමද පිළිතුර තුන්වෙනි එක වෙන්න ඕනි. මොකද්ද පිළිතුර? ගයති. ගයති කියන්නේ ප්‍රාණවාචී උක්තියක් එක්ක යොදන්න පුළුවන්. ඒ වගේම බහුවචන උක්තියක් එක්ක යොදන්න පුළුවන් වර්තමාන කාල ක්‍රියාපදයක්. පිළිතුර ගයති. තුන්වෙනි ප්‍රශ්නය. දී ඇති වචන ගලපා අර්ථවත් වාක්‍යයක් ලියන්න. මොකද්ද දීලා තියෙන වචන? පාර, රිංගුවෙමු, වනය, අපි දිගේ තුලට රෝද. ඔයාලට මේ ඡේද කොටස නැත් මේ වාක්‍ය කොටස හොඳට මතකයි නේද? ඔයාගේ විෂය නිර්දේශයේ තියෙනවා මේක. කියන්නකෝ බලන්න මේ ටික කොහොමද ගලපගත්තේ කියලා. මෙන්න මේ විදිහට ගලපලා ඔයා ලියලා තියෙන්න ඕනි මගේ පුතේ වාක්‍යය. අපි රෝද පාර දිගේ වනය තුලට රිංගුවෙමු. අපි රෝද පාර දිගේ වනය තුලට රිංගුවෙමු. හරියටම බලන්න මගේ පුතේ. උඩ අර කලවම් කරලා දීලා තියෙන මිශ්‍ර කරලා දීලා තියෙන වචන ටිකේ තියෙන අක්ෂර වින්‍යාසයේ අකුරු ටික හරියට මේ පිල්ලන් ටික ඔයා ලියන ගලපලා ලියන පිළිතුරෙත් තියෙන්න ඕනි. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනි. එහෙනම් අපි රෝද පාර දිගේ වනය තුලට රිංගුවෙමු නිවැරදි පිළිතුර. ඊළඟ ප්‍රශ්නය. කෙටි පිළිතුරු ලියන්න තියෙන්නේ. ඔන්න අනු කොටස් 4ක් තියෙනවා. බලමු හරිද කියලා ඔයා. මුවදෙන තනකොළ කෑවාය. මෙම වැකියේ කර්මය කුමක්ද? කර්මය. ඔයා දන්නවා අපි වාක්‍යයක ප්‍රධාන වශයෙන් කොටස් 3ක් ඉගෙන ගන්නවා. උක්තය, කර්මය සහ ආඛ්‍යාතය කියලා. උක්තය කියන්නේ ක්‍රියාව කරනු ලබන කෙනා, ඒ වාක්‍යයේ ඉන්න ප්‍රධානම කෙනා. ඒ වගේම ආඛ්‍යාතය කියන්නේ කරනු ලබන හෝ සිදුවන ලබන දේ නැත්නම් අපි ක්‍රියාපදේ කියලා කියනවා. ඒ සිදුවීමට යටත් වෙන දේ, හේතු වෙන දේ තමයි මගේ පුතේ කර්මය කියලා කියන්නේ. එහෙනම් මුවදෙන තනකොළ කෑවාය. කවුද තනකොළ කන්නේ? මුවදෙන. මුවදෙන මොකද්ද කරන්නේ? තනකොළ කෑවාය. නැත්නම් කාලා ඉවරයි දැන්. කෑවේ මොනවද මගේ පුතේ? තනකොළ. ආන් එක තමයි පිළිතුර වෙන්නේ. එහෙනම් මෙම වැකියේ කර්මය මොකක්ද? තනකොළ. තනකොළ. බලන්න අක්ෂර වින්‍යාස ගැන සැලකිලිමත් වෙන්න ඕනි. මූර්ධජ නයන්න, ඒ වගේම මූර්ධජ ලයන්නයි ලියවෙන්නට ඕනි. දෙවැනි කොටස. තරුපති යන්නට සමානාර්ථ පදයක් ලියන්න. ඔයා දන්නවා ඔයාගේ විෂය නිර්දේශයේ සමානාර්ථ පද කීපයක් තියෙනවා. නිර්දේශ වේලාවට ඉගෙන ගන්න. ඒ විෂය නිර්දේශයේ තියෙන පදයක් තමයි මේක. තරුපති කියලා කියන්නේ මොකටද? චන්ද්‍රයාට, හඳට නේද? නමුත් ඔයා චන්ද්‍රයා කියලා පිළිතුර ලියන්න. හේතුව විෂය නිර්දේශයේ දීලා තියෙන චන්ද්‍රයා කියන වචනේ. සඳ කිව්වත් ඔකට වැරදි නැහැ. නමුත් අපිට ඉගෙන ගන්න පුළුවන් මහා ගොඩක් සමානාර්ථ පද නැති හින්දා ඔයා ඒ වචනේම පාඩම් කරගන්න මගේ පුතේ. තරුපති කියලා කියන්නේ චන්ද්‍රයාට සමානාර්ථ පදයක්. තුන්වෙනි කොටස. පොකුර යන නාමපදයේ බහුවචන නාමපදයේ කුමක්ද? පොකුර කියන්නේ ඒකවචන නාමපදයක්. එයාගේ බහුවචන ස්වරූපය පොකුරු. පොකුරු. නිවැරදි පිළිතුර පොකුරු. ගුරුවරු යන උක්ත පදයේ අනුක්ත පදය ලියන්න. අවසාන කොටස ගුරුවරු යන උක්ත පදයේ අනුක්ත පදය ලියන්න. ගුරුවරු කියන උක්ත පදයේ අනුක්ත පදය මොකක්ද වෙයි පුතේ? මේක බහුවචන උක්ත පදයක් නේද? එයාගේ අනුක්ත ස්වරූපය ගුරුවරුන්. හල් නයන්ෙන් අවසන් වෙන විදිහට ගුරුවරුන් තමයි පිළිතුරු වෙන්නට ඕනි. හොඳයි. එහෙනම් අපි යමු පස්වෙනි ප්‍රශ්නයට. ඔන්න බොහොම වැදගත් ප්‍රශ්නයක්. විරාම ලකුණු සම්බන්ධව ටිකක් අමාරුයි. බොහොම සැලකිල්ලෙන් කළේ නැත්තම් චූටි තැනකින් අපිට වරදින්න පුළුවන්. ඇයගේ අම්මා, තාත්තා, අත්තම්මා, ලොකු අම්මා වගේ පවුලේම අය ඒ සිහිනවල ජීවත් වූහ. දන්නවා නේද? අපිට අපේ පෙළ පොතේ තියෙන පාඩමකින් මේ කොටස උපුටගෙන තියෙන්නේ. ඔයා ඉගෙන ගත්තා කොමාව යොදන අවස්ථා දෙකක් ගැන. යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවට කලින්
නැත්නම් අවසාන විරාමයට කලින් යම්කිසි විරාමයක් සුළු විරාමයක් පොඩි බ්‍රේක් එකක් තියෙනවා නම් අපි කොමාවක් දානවා කියලා. ඒ වගේම ඔයා ඉගෙන ගත්තා යම්කිසි වාක්‍යයක නාමපද කිහිපයක් තියෙනවා නම් ඒ නාමපද කිහිපය කොමා දාලා වෙන් කරන්නට ඕනි කියලා. මෙන්න මෙතන ඒ කොන්දේසිය තියෙනවා මගේ පුතේ. මෙතන තියෙනවා නාමපද කිහිපයක් එක වගේ බලන්නකෝ. ඇයගේ අම්මා තාත්තා අත්තම්මා ලොකු අම්මා බලන්න පුද්ගල නාමපද 4ක් මෙතන තියෙනවා. එහෙනම් ඔයා ඒ නාමපද 4 කොමා දාලා වෙන් කරන්නට ඕනි. නාමපද 4යි කියන්නේ ස්පේසස් 3යි. එතකොට ඔයා දාන්න ඕනි කොමා 3යි. මෙන්න මේ විදිහට අම්මා කොමාවක්, තාත්තා කොමාවක්, අත්තම්මා කොමාවක්, ලොකු අම්මා වගේ පවුලේම අය ඒ සිහිනවල ජීවත් වූහ. අන්තිමට තිත යොදන්නත් ඕනි මතක තියාගන්න. අන්න ඒ විදිහට තමයි නිවැරදිව විරාම ලකුණු යොදලා තියෙන්නට ඕනි. හොඳයි දුවේ පුතේ. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. 6 වෙනි ප්‍රශ්නය. පහත දක්වන ප්‍රස්තාව පිරුලෙහි හිස්තන සම්පූර්ණ කිරීමට සුදුසු වචනය ලියන්න. ඉතින් බොහොම රසවත් හරිම අලංකාර ප්‍රස්තාව පිරුළු කිහිපයක් ඔයා ඉගෙන ගන්නවා 3 4 5 ශ්‍රේණිවලදී නේද? හරි ලස්සන කතන්දර තමයි මේවට හේතු වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට විභාගයට සාමාන්‍යයෙන් ප්‍රස්තාව පිරුලක් සම්පූර්ණ කරන්න එහෙම නැත්නම් යම්කිසි ප්‍රස්තාව පිරුලක අර්ථය දීලා ඒකට ගැලපෙන ප්‍රස්තාව පිරුල ලියන්න ඔයාට විභාගයේ ප්‍රශ්නයක් එන්න පුළුවනි. ඔන්න මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රස්තාව පිරුලක් සම්පූර්ණ කරන එක මගේ පුතේ. හිස්තනක් පිහාටු ඉල්ලනවා වගේ. ඔයාට මතක් වෙන උත්තරේ හරිම ලේසි. කාගෙන්ද පිහාටු ඉල්ලන්නේ? ඉබ්බාගෙන් නේද? ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ. ඉබ්බාගෙන් කියන වචනේ ස්තනේ ලියවෙන්නට ඕනි. ඊළඟ ප්‍රශ්නය පහත දක්වන අදහසට ගැලපෙන ප්‍රස්තාව පිරුල ලියන්න. ඔන්න මම කලින් කිව්වා වගේ එකක් නේද? අදහස නැත්තම් අර්ථය දෙනවා මගේ පුතේ. ඒකට ගැලපෙන ප්‍රස්තාව පිරුල තෝරලා ඔයා ලියන්නට ඕනි. එක තීරණයක නොසිටීම. අපිට යම්කිසි ස්ථාවර තීරණයක ඉන්න බෑ. අර කියන්නේ අපි එහෙට වෙනෙනවා මෙහෙට වෙනෙනවා කියලා නේද? ඒකට හරි අපූර්ව ලස්සන ප්‍රස්තාව පිරුලක් තියෙනවා. මොකද්ද? මඩේ හිටවපු ඉන්න වගේ කියලා. මඩේ හිටවපු ඉන්න වගේ කියලා. ඉන්න කියන්නේ මොකක්ද? ඉන්න කියන්නේ ලීයක් රිටක් වගේ එකක් වෙන්න පුළුවන්. ඉතින් මඩ ගොඩක ඔය රිට නැත්තම් ඔය ලීය හිටවලා තිව්වහම එයාට එක දිගටම ඉන්න බෑ නේද? එක්ක ඉස්සරහට නැවෙනවා. එහෙම නැත්නම් වමට දකුණට පිටිපස්සට නේද? අර හරියට එක තීරණයක ඉන්නේ නැති කෙනෙක් වගේ මගේ පුතේ. එහෙනම් එක තීරණයක නොසිටීම කියන අදහසට ගැලපෙන්නේ මඩේ හිටවපු ඉන්න වගේ කියන ප්‍රස්තාව පිරුල. මඩේ හිටවපු ඉන්න වගේ. ඊළඟ ප්‍රශ්නය. පහත සඳහන් එක් එක් වචනෙහි අක්ෂර වින්‍යාසය නිවැරදි කොට නැවත ලියන්න. ඔන්න වචන දෙකක් දීලා තියෙනවා. ඒකේ අක්ෂර වින්‍යාසය වැරදි. ඔයා ඒක හරි ගස්සලා නිවැරදි කරලා හිස්තනේ ලියන්නට ඕනි. පළවෙනි වචනය ප්‍රකාශන. ප්‍රකාශන. ඔය අක්ෂර වින්‍යාසයේ පාඩමේදී 4 වසරේදී 5 වසරේදී ඉගෙනගෙන තියෙනවා මගේ පුතේ. යම්කිසි වචනයක තාලුජ ෂයන්නට පස්සේ ලියවෙන්න ඕනි දන්තජ නයන්න කියලා. නමුත් මේ වචනේ ලියවිලා තියෙන තාලුජ ෂ වලට පස්සේ මූර්ධජ නයන්න. ඒක වැරදි. එහෙනම් ඒකයි නිවැරදි වෙන්නට ඕනි. ඔයා ප්‍රකාශන කියලා ලියද්දී තාලුජ ෂයන්නට පස්සේ අපි සාමාන්‍යයෙන් ලියන සාමාන්‍ය භාවිත කරන දන්තජ නයන්නයි ලියන්න ඕනි. ඊළඟ කොටස කොළඹ. කොළඹ බලන්න මෙතන වැරදි දෙකක් තියෙනවා නේද? කොළඹ කියලා ලියනකොට ලයන්න මූර්ධජ වෙන්න ඕනි. ඒ වගේම ලයනට පස්සෙන් බයන්න සංඥක බයන්නක් වෙන්නත් ඕනි. එහෙනම් කොළඹ කියලා ලියද්දී ඔයා මූර්ධජ ලයන්න ඒ වගේම සංඥක බයන්න භාවිත කරන්න ඕනි කොළඹ කියලා ලියන්න. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නය 8 වෙනි එක. පහත සඳහන් වාක්‍ය බහුවචන වාක්‍යයක් බවට හරවා ලියන්න. ඔන්න ඒකවචන වාක්‍යයක් තමයි දීලා තියෙන්නේ. ඒකවචන උක්තියක් සහිත වාක්‍යයක් දීලා තියෙන්නේ. මේකේ කාලය සම්බන්ධ ප්‍රශ්නයක් නෑ. අතීත කාලෙද වර්තමාන කාලෙද කියලා. ඔයාට ඒක ගැන හිතන්න දෙයක් නෑ. ඔයාට තියෙන්නේ බහුවචන වාක්‍යයක් බවට හරවන්න. ඒක බහුවචන වාක්‍යයක් බවට හරවනවා කියන්නේ මොකක්ද මගේ පුතේ? බහුවචන වාක්‍යයක් බවට හරවනවා කියලා කියන්නේ උක්තය බහුවචන කෙනෙක් විදිහට ලියනවා. නැත්නම් උක්තය බහුවචනයට හරවනවා. මෙතන උක්තය මොකක්ද? මම උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වෙමි. එතකොට බහුවචනයට හරවන්න අපි ඉස්සෙල්ලාම උක්තේ බහුවචන කරන්න ඕනේ. ඊට පස්සේ යාට අනුව අපිට ආඛ්‍යාත නැත්නම් ක්‍රියාපදේ වෙනස් කරන්නට පුළුවන්. එතකොට මම කියන ඒකවචන උක්තියට ගැලපෙන බහුවචන උක්තිය මොකද්ද? අපි කියන උක්තිය. අපි කියන උක්තිය. දැන් බලමු අපි උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත මොකක්ද වෙන්නේ? වෙමිද? නෑ. වෙමි කියන ආඛ්‍යාතේ වෙමු කියලා වෙනස් වෙනවා. හේතුව මුලට උක්තය අපි කියලා ආපු නිසා. එහෙනම් මම උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වෙමි. ඒ වැකිය බහුවචනයට හැරෙව්වහම අපි උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වෙමු. ඊළඟ ප්‍රශ්නය. පහත සඳහන් ස්ත්‍රීලිංග පදයට ගැලපෙන පුරුෂලිංග පදය ලියන්න. මිතුරිය තමයි වාර්ත දීලා තියෙන නාමපදය. ඒක ස්ත්‍රීලිංග නාමපදයක්. එයාගේ පුරුෂලිංග ස්වරූපය මිතුරා විය යුතුයි. මිතුරා. 10 වෙනි ප්‍රශ්නය.
පහත දැක්වෙන එක් එක් ශබ්දය අකුරකින් ලබා ගැනීමට යෙදිය යුතු පිල්ලමේ හෝ පිල්ලම් වල නම් ඉදිරියෙන් ලියන්න. ඔන්න ශබ්දයයි වාට දෙන්නේ. ඔයා දන්නවා පිල්ලමකින් කරන්නේ ස්වර ශබ්දයක් අකුරකින් එළියට ගන්න එකනේ මගේ පුතේ. එතකොට යම්කිසි අකුරකින් අපිට අව් ශබ්දය එළියට ගන්න ඕන. එහෙනම් අව් ශබ්දය එළියට ගන්න ඕන. පළවෙනි ශබ්දයක. මොකද්ද අපි යොදන්න ඕනි පිල්ලම හෝ පිල්ලම් වෙන්නේ? ඔයා දන්නවා අපි කොම්බුව සහ ගයනු කිත්ත මේකට යොදන්න සිද්ධ වෙනවා. කොම්බුව සහ ගයනු කිත්ත. එහෙම නැත්නම් කොම්බුව සහිත ගයනු කිත්ත. ඔයා ඒ අකුරට යොදන්න වෙනවා. ගයනු කිත්ත අපි තනියෙන් යොදන්නේ නැහැ සාමාන්‍යයෙන් අකුරකට නේද? ඊට කලින් කොම්බුවත් යොදනවා. එහෙනම් කොම්බුව සහිත ගයනු කිත්තයි නිවැරදි පිළිතුර. දෙවෙනි ශබ්දය මොකද්ද? ඈ ශබ්දය. යම් අකුරකින් ඈ ශබ්දය එළියට ගන්න අවශ්‍යයි නම් මගේ පුතේ අපි යොදන්න ඕනි දික් කැද පිල්ල. දික් කැද පිල්ල. තුන්වෙනි ශබ්දය අයි ශබ්දය. අයි ශබ්දය. බලන්නකො නේද? අයි ශබ්දය ගන්න අපි යොදන්න ඕනි පිල්ලම් මොනවද මගේ පුතේ? කොම්බු දෙකක් යොදන්න ඕනි. කොම්බු දෙකක් වෛද්‍යවරයා කියලා එහෙම ලියනකොට අපි ලියන්නේ නේද? එහෙනම් යම් කිසි අකුරකින් අයි ශබ්දය එළියට ගන්න කොම්බු දෙකේදී යුතුයි පිළිතුර කොම්බු දෙක. හොඳයි. ඔන්න දැන් සිංහල විෂයට අදාළ ප්‍රශ්න මෙතනින් ඉවර වෙනවා. දැන් අපි දන්නවා 11 වෙනි ප්‍රශ්නේ ඉඳන් පටන් ගන්න භාෂාමය ප්‍රශ්න ටික ඉංග්‍රීසි ඒ වගේම දෙමළ. අපි යමු 11 වෙනි ප්‍රශ්නයට. පහත දැක්වෙන එක් එක් ඉංග්‍රීසි වචනය සඳහා යෙදෙන සිංහල වචනය බැගින් ලියන්න. පළවෙනි වචනය throne. throne. මොකද throne කියන්නේ? සිංහාසනය. සිංහාසනය. දෙවෙනි වචනේ mist. 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 mist කියන්නේ මොකද්ද? මීදුම කියන අදහස. මීදුමයි නිවැරදි සිංහල වචනය. 12 වෙනි ප්‍රශ්නේ. පහත සඳහන් එක් එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනේ ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. රූපය දකින්න පුළුවන් ඔයාට රියදුරෙක් නේද? රියදුරාට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? ඩ්‍රයිවර් කියලා. ඩ්‍රයිවර් කියලා. D R I V E R. හරියට ස්පෙලින්ස් තියෙන්න ඕනි. ඩ්‍රයිවර් මෙතෙන්ට එන්න ඕනි පිළිතුර. ඊළඟට දෙවනියට ඔයාලට දකින්න පුළුවන් කොලයක්. එහෙම නැත්නම් ශාක පත්‍රයක්. අපි කියනවා leaf කියලා මේ ශාක පත්‍රයට. L E A F. L E A F නිවැරදි පිළිතුර leaf. හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට 13 වෙනි ප්‍රශ්නය. පහත දී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකියක් බැගින් ලියන්න. ඔන්න ඉංග්‍රීසි වචන කිහිපයක් ඔයාලට දීලා තියෙනවා. ඒ වචන ටික මිශ්‍ර කරලා දීලා තියෙන්නේ අපිලිවෙලට. ඔයා පිළිවෙලට පෙළ ගස්සලා අර්ථවත් වාක්‍යයක් නිර්මාණය කරන්නට ඕනි. cat milk my likes. කොහොමද පුතේ ගැලපෙන්නේ වාක්‍යය? කියන්න බලන්න. My cat likes milk. My cat likes milk. දෙවෙනි කොටස. how you old. හරිම සරලයි නේද? හුරුයි ඔයාට. How old are you? How old are you? ප්‍රශ්නාර්ථ ලකුණුකුත් තියෙනවා ඒ වාක්‍යයේ. ඒකත් හරියටම යොදන්න ඕනි you කියන තැනට. හොඳයි. අපි යනවා ඊළඟට දෙමළ විෂය සම්බන්ධයෙන් අහලා තියෙන ප්‍රශ්න ටිකට පිළිතුරු නිවැරදිද කියලා බලන්න. ඉල්ලෙයි යන දෙමළ වචනය සඳහා යෙදෙන සිංහල වචනය ලියන්න. ඉල්ලෙයි දෙමළෙන් දෙමළ භාෂාවෙන් ඉල්ලෙයි කියන්නේ මොකටද ළමයි? නෑ කියන අදහස. එහෙනම් නිවැරදි පිළිතුර නෑ කියලා ලියන්නට ඕනි. 15 වෙනි ප්‍රශ්නය. පහත සඳහන් වාක්‍ය දෙමළෙන් කියන ආකාරයේ සිංහලෙන් ලියන්න. නංගී කොහෙද? නංගි කොහෙද කියලා කොහොමද අපි දෙමළෙන් අහන්නේ මගේ පුතේ? නංගි කියන්නේ තංගෙයි, කොහෙද කියන්නේ එංගේ. එහෙනම් තංගෙයි එංගේ, තංගෙයි එංගේ ප්‍රශ්නාර්ථ ලකුණුකුත් යොදන්න ඕනේ. හොඳයි. එහෙනම් ඔන්න සිංහල ඒ වගේම දෙමළ ඉංග්‍රීසි භාෂා වලින් නැත්නම් ඒ විෂයන් වලින් අහලා තිබුණු ප්‍රශ්න ටික දැන් මෙතනින් ඉවර වෙනවා. දැන් ඔයා දන්නවා 16 වෙනි ප්‍රශ්නේ ඉඳලා පටන් ගන්න ගණිතීය විෂය සම්බන්ධ ප්‍රශ්න ටික. ඉතින් ලකුණු 30ක් මෙතනට අපිට ලැබෙනවා. ප්‍රශ්න 15ක් තියෙනවා. අනුකොටසුත් තව තියෙනවා කිහිපයක්. එහෙනම් ඊටාම පහසුවෙන් ඔයාට මේ ටිකට උත්තර ලියලා ලකුණු ගන්න පුළුවන්. බලන්න ඔයා සපයලා තියෙන පිළිතුරු නිවැරදිද කියලා මම දැන් ඔයාට මේ ගණන් ටික පැහැදිලි කරලා දෙනවා. 16 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන සංඛ්‍යාවේ රවුම් කර ඇති ඉලක්කම අයත් වන ස්ථානය කුමක්දයි ලියන්න. බලන්නකො 4569 තමයි තියෙන සංඛ්‍යාව. 6 කියන ඉලක්කම තමයි රවුම් කරලා තියෙන්නේ. මේ 6 කියන ඉලක්කම තියෙන්නේ මොන ස්ථානයේද මගේ පුතේ? 10 ස්ථානයේ. 10 ස්ථානය තමයි නිවැරදි පිළිතුර. 10 ස්ථානය. 10 ස්ථානය කියනකොට මහා ප්‍රාණ 10යි ලියන්නට ඕනේ. බලන්නකො මේකේ 4 තියෙන්නේ දහස ස්ථානයේ, 5 තියෙන්නේ 100 ස්ථානයේ නේද? 9 තියෙන්නේ 1 ස්ථානයේ. එහෙනම් නිවැරදි පිළිතුර 10 ස්ථානය. පහතදී ඇති සංඛ්‍යාව අකුරෙන් ලියන්න. 30801. මොකක්ද තියෙන්නේ මේ? 30801 කියන සංඛ්‍යාව ඔයා ලියලා තියෙන්න ඕනි. 30801. 30801. 18 වෙනි ප්‍රශ්නය. පහත සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට ලියන්න. ආරෝහණ පිළිවෙල අවරෝහණ පිළිවෙල මම ඔයාට ගිය සැරේ පේපර් එකේදීත් පැහැදිලි කරලා දුන්නා. ආරෝහණ පිළිවෙල කියන්නේ මොකක්ද? කුඩා සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාව දක්වා වන පිළිවෙල. බලන්නකෝ ඉස්සලාම එන්න ඕනි මගේ පුතේ 80378 සංඛ්‍යාව. මෙතන තියෙන කුඩාම සංඛ්‍යාව. ඊළඟට 80873.
ඊළඟට 83078 ඔන්න ඔය පිළිවෙලට ඔයා ලියලා තියෙනවා නම් ආරෝහණ පිළිවෙල වාගේ නිවැරදි. ඔයාට මෙතෙන්ට හරියක් දාගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ලකුණු 2ක් ලැබෙනවා මේ ප්‍රශ්නයට. ඊළඟට යනවා අපි 19 වෙනි ප්‍රශ්නයට. එතන තියෙන සංඛ්‍යා රටා සම්බන්ධ ප්‍රශ්නයක් මගේ පුතේ. හිස්තන සම්පූර්ණ කරන්න තියෙන්නේ. මැද තමයි හිස්තන තියෙන්නේ. ටිකක් කල්පනාවෙන් පොදු අන්තරය හොයාගෙන හිස්තනට දාලා පිළිතුරු අපි ලියමු. 43 තියෙනවා. ඊළඟට හිස්තනක් තියෙනවා. 31 තියෙනවා. ඊළඟට 25 තියෙනවා. මම ඔයාලට ප්‍රශ්න පත්‍ර අංක 1 දීත් මේක කියලා දුන්නා. නේද? ඉස්සෙල්ලාම අපි බලන්න ඕනි සංඛ්‍යා රටාවක් තියෙනකොට මේ සංඛ්‍යා රටාව එන්න වැඩි වෙන රටාවක්ද එන්න අඩු වෙන රටාවක්ද කියලා. බලන්නකෝ. 43 හිස්තනක් 31 ඊළඟට 25. ඔයාට මුලයි අගයි බැලුවහම තේරුම් ගන්න පුළුවන් රටාව එන්නේ අඩු වෙලා කියලා. නේද? අගේ එන්නේ අඩු වෙනවාය කියලා. එහෙනම් මගේ පුතේ කීයෙන් කීයද අඩු වෙන්නේ කියලායි බලන්න ඕනේ. කීයෙන් කීය අඩු වෙන්නේ කියලා. නේද? මම ඔයාලට ඒකට හරි අපූර්ව ක්‍රමයක් කියලා දුන්නා. අපි කීයෙන් කීයද අඩු වෙන්නේ නැත්නම් කීයෙන් කීයද වැඩි වෙන්නේ? ඒ කියන්නේ පරතරය හොයනවා. අපි ඒකට කියනවා පොදු අන්තරය කියලා. අපි බලමු එහෙනම් මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය හොයලා. ඊට පස්සේ බලමු අපි හිස්තැනට එන්නේ කීයද කියලා. මේ බලන්නකෝ. 43 තියෙනවා ඉස්සෙල්ලාම. ඊළඟට හිස්තැනක් තියෙනවා මගේ පුතේ. ඊළඟට 31 තියෙනවා. ඊළඟට 25 තියෙනවා. දැන් මම ඔයාලට පොදු අන්තරය හොයන ක්‍රමය කියලා දුන්නා. ළඟම තියෙන සංඛ්‍යා දෙකකින් විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරන්නයි කියලා. මෙතන ළඟම තියෙන සංඛ්‍යා දෙකයි තියෙන්නේ 31 සහ 25. අපි 31කින් 25ක් අඩු කරමු බලන්න. 31කින් 25ක් අඩු කරමු. 31කින් 25ක් අඩු කරාම කීයද? උත්තරේ වෙනවා 6යි. 6යි. එහෙනම් ඔයාට දැන් අඳුර ගන්න පුළුවන් මේක එන්නේ අඩු වෙන රටාවක්. කීයෙන් කීයද අඩු වෙන්නේ මගේ පුතේ? 6 තමයි අඩු වෙන්නේ. 6 තමයි අඩු වෙන්නේ. එහෙනම් 43න් 6ක් අඩු වුණාම පිළිතුර කීයද? 43න් 6ක් අඩු වුණාම 37යි. 37න් 6ක් අඩු වුණාම 31යි. 31න් 6ක් අඩු වුණාම 25යි. එහෙනම් නිවැරදි පිළිතුර පොදු අන්තරය 6 වෙච්ච රටාවක් මෙතන තියෙන්නේ. හිස්තැනට එන්න ඕනේ මගේ පුතේ 37 කියන සංඛ්‍යාව. 37 කියන සංඛ්‍යාව. ඊළඟට දී ඇති රූපයෙන් දෙකෙන් එකක් සම්පූර්ණ වීමට අදාළ ඉතුරු කොටස් අඳුරු කරන්න. රූපේ දෙකෙන් එකක් තමයි ඔය අඳුරු කරන්නට ඕනේ. පැහැදිලිද? දැන් අඳුරු කරලා තියෙනව කොච්චරක්ද? මේ රූපේ සම්පූර්ණ සමාන කොටස් 6කට බෙදලා තියෙනවනේ මගේ පුතේ. ඒ කොටස් 6න් දෙකක් පාට වෙලා තියෙනවා. 6න් දෙකක් පාට වෙලා තියෙන්නේ. දැන් කොහොමද මේකේ දෙකෙන් එකක් නැත්තම් දෙකෙන් පංගුවක් අපි හොයන්නේ? දෙකෙන් එකක් කියන්නේ මොකක්ද? භාගයක් කියන එකනේ. භාගයක් කියන එක. එහෙනම් මේ කොටස් 6න් දෙකෙන් එකක් කියන්නේ මේ කොටස් 6න් භාගයක් කියන්නේ. කොටස් 6න් භාගයක් කියන්නේ කොච්චරද මගේ පුතේ? කොටස් 6න් භාගයක් කියලා කියන්නේ කොටස් 3ක් කියන එක. එහෙනම් දැනට කොටස් දෙකක් පාට වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් නම් තව එක කොටසක් පාට කරන්න. ඔයා නිවැරදි. එහෙනම් මේ ඉතුරු වෙලා තියෙන කොටස් 5න් තව ඕනීම එක් කොටසක් ඔයා අඳුරු කරලා තියෙනවා නම් ඔයා නිවැරදි. ඔයා නිවැරදි. ඊළඟට 21 වෙනි ප්‍රශ්නය. දුම්රියක් පැය 7 මිනිත්තු 35ක ධාවනයකින් පසුව පස්වරු 1:35ට නගරයට ළඟා විය. ඔන්න දුම්රිය පැය 7 මිනිත්තු 35ක් එක දිගට ධාවනය කරනවා. පස්වරු 1:35ට නගරයට මේ දුම්රිය එනවලු ඒ පුතේ. අපෙන් අහනවා ප්‍රශ්නය එය ගමන ආරම්භ කළ වේලාව සම්මත ක්‍රමයට ඉලක්කමෙන් ලියා දක්වන්න. බොහොම වැදගත්. දුම්රිය ගමන් කරන්න මෙන්න මෙච්චර වේලාවක් ගියා. එයා යාගේ ගමන අවසන් කරා මෙන්න මේ වෙලාවට. එතකොට එයා ගමන ස්ටාර්ට් කරේ. එයා ගමන පටන් ගත්තේ කීයටද කියලා හොයලා ඒකත් සම්මත ක්‍රමයට එහෙම නැත්නම් පැය 24 ක්‍රමයට ලියන්නට ඕනි. මම ඔයාලට පෙන්නන්නම් මේක හදන හැටි. ඉස්සෙල්ලාම අපි බලමු දුවේ පුතේ මේක ගමන ආරම්භ කරපු වේලාවනේ හොයන්න තියෙන්නේ අපිට නේද? ගමන ආරම්භ කරපු වේලාව අපි හොයන්නේ මගේ පුතේ. ගමන අවසන් කරපු වේලාවෙන් අපි මේ ගමනට ගත වෙච්ච කාලය අඩු කරනවා. ගමන අවසන් කරන්න කීයටද? පස්වරු 1:35ට. පස්වරු 1:35ට. පස්වරු 1:35 කියලා කියන්නේ මගේ පුතේ පැය 24 ක්‍රමයට කීයද? එතන තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි වැදගත් වෙන්නේ. අපි සාමාන්‍ය මේ සුළු කිරීම වලදී කරන්න ඕනි පැය 24 ක්‍රමයට ඉස්සෙල්ලා මේ වෙලාව ලියා ගන්න ඕනේ. එහෙනම් අපි දන්නවා පැය 24 ක්‍රමයට නැත්නම් සම්මත ක්‍රමයට හරවනකොට 12ක් පැය 12ක් එකතු කරනවා කියලා. එතකොට මෙන්න පැය 12ක් එකතු කරාම 13:35 කියලා අපිට පිළිතුර ලැබෙනවා. එහෙනම් මගේ පුතේ 13:35ටයි ගමන අවසන් වෙලා තියෙන්නේ. ගමනට ගත වුණා පැය 7 මිනිත්තු 35ක්. පැය 7 මිනිත්තු 35ක්. ඔන්න බලන්න ගමන අවසන් කරපු වෙලාවෙන් අපි අඩු කරනවා ගමනට ගත වෙච්ච වෙලාව. එතකොට ඔයාට ගමන ආරම්භ කරපු වේලාව ඉබේම ලැබෙනවා. අපි බලමු එහෙනම් මේකෙන් අඩු කරලා නේද? 5න් 5ක් අඩු කරාම 0යි 3න් 3ක් අඩු කරාම 0යි මගේ පුතේ. 13න් 7ක් අඩු කරනවා. 13න් 7ක් අඩු කරනවා. එතකොට පිළිතුර 6යි කියලා ලැබෙනවා. දැන් මේක තමයි ගමන ආරම්භ කරපු වෙලාව. මේක පෙරවරු 6.
හැබැයි අපිට කියන්නේ පිළිතුර ලියන්න කියලා සම්මත ක්‍රමයට. ඔයා දන්නවා සම්මත ක්‍රමයට ලියනකොට ඉලක්කම් 4ක් තියෙන්න ඕනේ. එහෙනම් 0.6යි 0.2යි. ඒ වගේම ඔයා දන්නවා සම්මත ක්‍රමයට ලියනකොට මැදට අනිවාර්යෙන් ඩොට් දෙකක් නැත්නම් තිත් දෙකක් ලියන්නට ඕනි කියලා. එහෙනම් මෙන්න මේ විදිහටයි ඔයාට පිළිතුර ලැබෙන්න ඕනි. පෙරවරු 6ට තමයි ගමන ආරම්භ කළේ. ඔයා සම්මත ක්‍රමයට ලියනකොට 0.6යි තිත් දෙකයි 0.2යි කියලා ලියලා තියෙන්නට ඕනි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. එක්තරා වත්තකින් දොඩම් ගෙඩි 725ක් කඩන ලදී. ඔන්න වත්තකින් දොඩම් ගෙඩි 725ක් කැඩුවලු. ඒවා 7 බැගින් කුඩා පෙට්ටි වලට ඇසිරූ විට ඉතුරු වූ දොඩම් ගෙඩි ගණන කීයද අහනවා. හරියම ලේසි ප්‍රශ්නයක්. දීර්ඝ බෙදීමෙන් ඔයාලට බෙදන්න තියෙන්නේ. බලන්නකෝ 725 ඔන්න බෙදනවා අපි 7 බැගින් වෙනම මළු වලට නැත්නම් පෙට්ටි වලට 725 7න් බෙදුවාම ඔයාලට ලැබෙනවා මගේ පුතේ 103යි ඉතුරු 4යි කියලා. අපෙන් අහන්නේ ප්‍රශ්නය මොකද්ද? ඉතුරු වූ දොඩම් ගෙඩි ගණන. පෙට්ටි වලට 7 ගානේ දාගෙන ගියාම පෙට්ටි කීයට දාන්න පුළුවන් වුණාද කියලා නෙමෙයි අපෙන් අහන්නේ. නේද? අපෙන් අහන්නේ දොඩම් ගෙඩි කීයක් ඉතුරුද කියලා. එහෙනම් දීර්ඝ බෙදීමෙන් බෙදපු ගමන් අපිට නිවැරදි පිළිතුර ලැබෙනවා 103යි ඉතුරු 4යි කියලා. එතකොට 4 විතරයි අපි මෙතන ලියන්නේ කලබල වෙලා 103යි ඉතුරු 4යි කියලා හැම ලියන්න එපා. හේතුව අහන්නේ අපෙන් ඉතුරු වූ දොඩම් ගෙඩි ගණන පමණයි. පිළිතුර 4. 23 වෙනි ප්‍රශ්නය. බේසමක ධාරිතාව ලීටර 6යි මිලිලීටර 500කි. ලීටර 1යි මිලිලීටර 800ක් වන ජලය බෝතල් 4ක් එම බේසමට දැමූ විට කොපමණ ජල ප්‍රමාණයක් බේසමෙන් උතුරා යන්නේද කියලා අහනවා. බේසමක ධාරිතාව නැත්නම් මේ බේසමට දාන්න පුළුවන් ප්‍රමාණය දුවේ පුතේ ලීටර 6කුත් තවත් මිලිලීටර 800කුත් විතරයි. හැබැයි ලීටර 1යි මිලිලීටර 800ක් වන ලොකු ජල බෝතල් 4ක් ලොකු ජල බෝතල් 4ක් මේ බේසමට දානවා. එච්චර දාන්න බෑ මේ බේසමට. අපෙන් අහන්නේ මගේ පුතේ එහෙම දැම්මට පස්සේ කොච්චර ජල ප්‍රමාණයක් මේකෙන් එළියට ඉතිරිලා යනවද කියලා. ඒ කියන්නේ දාන්න පුළුවන් ප්‍රමාණයට වැඩිය ප්‍රමාණය ඉක්මවා දැම්මට පස්සේ ඉතුරු ටික එළියට වැක්කිරෙනවා. ආන් ඒ එළියට වැක්කිරෙන ප්‍රමාණය තමයි අපෙන් අහන්නේ. කොහොමද මේක හදන්නේ? මේ බේසමට දාන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. එතකොට මේ ජල බෝතල් 4 ප්‍රමාණය කොච්චරයිද? ආන් ඒ ජල බෝතල් 4 ප්‍රමාණය ඒ මුළු එකතුවෙන් බේසමට දාන්න පුළුවන් ප්‍රමාණය අඩු කරානම් අපිට මේ උත්තරේ පහසුවෙන් හොයාගන්න පුළුවන්. බලන්න කොහොමද මේක හදන්නේ කියලා. කොච්චරද පුතේ ජල බෝතලයක ජල ධාරිතාව? මෙන්න බලන්නකෝ ලීටර 1යි මිලිලීටර 800යි. අපිට පුළුවන් මෙයාව ලියා ගන්න මගේ පුතේ මිලිලීටර වලින් 1800යි කියලා. ඒ වගේ ජල බෝතල් කීයක් දානවද මගේ පුතේ මේ බේසමට? ඒ වගේ ජල බෝතල් 4ක් දානවා. එහෙනම් 1800 අපි ගුණ කරනවා 4ෙන්. බලමු කොච්චරක් එනවද කියලා. 4 වරක් 0.0යි 4 වරක් 0.0යි 4 වරකට 32න් 2 3ක් ඉතුරු වෙනවා. 4 වරක් 1 4යි 3යි 7යි. එහෙනම් මිලිලීටර 7200ක් වෙනවා මගේ පුතේ ඔක්කොම මේ ජල බෝතල් 4ේම ධාරිතාවය. එතකොට බේසමට දාන්න පුළුවන් කොච්චරයිද? බේසමට දාන්න පුළුවන් ලීටර 6යි මිලිලීටර 500යි. ඒකත් අපි මිලිලීටර වලින් විතරක් ලියා ගන්නවා 6500යි කියලා. 6500යි කියලා. හැබැයි මේකට දාන ඔක්කොම ප්‍රමාණය 7200යි. අපි 7200න් මේ 6500 අඩු කරනවා. එතකොට ඔයාට එනවා මේ බේසමෙන් උතුරලා යන්නේ මෙන්න මෙච්චරයි කියලා. කොච්චරක් යනවද උතුරලා? මිලිලීටර 700ක් මේ බේසමෙන් පුතේ ඉතිරිලා එළියට වැක්කිරෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර මේ බේසමට දාන්න පුළුවන් ප්‍රමාණය අපි අඩු කරනවා මේ බෝතල් 4 සම්පූර්ණ ජල ධාරිතාවෙන්. එතකොට ඔයාලට නිවැරදි පිළිතුර ලැබෙනවා ලීටර නැහැ මිලිලීටර විතරක්. මිලිලීටර 700ක් විදියට. පිළිතුර මිලිලීටර 700යි. අපි යනවා 24 වෙනි ප්‍රශ්නයට. පිටිගෝනියක කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 440ක පිටි ප්‍රමාණයක් තිබේ. එම ප්‍රමාණයෙන් හරි අඩක පිටි ප්‍රමාණයක් එම ගෝනියට දැමූ විට එහි ඇති මුළු පිටි ප්‍රමාණය කොපමණද? පොඩ්ඩක් අමාරුයි ලේසි වගේ පෙවුනට කල්පනාවෙන් හදන්නට ඕනේ. ඔන්න බලන්නකෝ පිටි ගෝනියක පිටි තියනවලු කිලෝග්‍රෑම් 4කුත් ග්‍රෑම් 440කුත්. නැත්තම් ග්‍රෑම් වලින් ගත්තොත් 4440ක්. එම ප්‍රමාණයෙන් හරි අඩක පිටි ප්‍රමාණයක් එම ගෝනියට දැමූ විට එහි ඇති මුළු පිටි ප්‍රමාණය කොච්චරක්ද කියලා අපෙන් අහනවා. දැන් අර තියෙනවා වගේ හරි අඩක් නැත්තම් දෙකෙන් පංගුවක් තව පිටි මේකට දානවා මගේ පුතේ. දැන් දෙකෙන් පංගුව කොච්චරයිද කියලා අපි හොයාගන්න ඕනේ. දෙකෙන් පංගුවක් කොහොමද අපි හොයාගන්නේ? අදාළ ප්‍රමාණය දෙකට බෙදනවා. දැන් ඔයාලට පැහැදිලි. ඔයාලට දැන් පේනවා 4440 එහෙම නැත්නම් කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 440 අපි බෙදනවා දෙකට. දෙකට බෙදුවාම දුවේ පුතේ කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 220ක් වෙනවා.
ආන් ඒ ප්‍රමාණයයි කලින් තිබුණු ප්‍රමාණය දෙකම අපිට එකතු කරන්න සිද්ධ වෙනවා නේද? කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 440ට කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 220ක් ඔයා එකතු කරනවා. එතකොට ඔයාට නිවැරදි පිළිතුර ලැබෙනවා මගේ පුතේ කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 660ක්. කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 660ක්. අපි යන් ඊළඟ ප්‍රශ්නයට. 25 වෙනි ප්‍රශ්නය. සුමුදගේ නිවසේ සිට පාසලට ඇති දුර කිලෝමීටර 14යි මීටර 600කි. ඔහු එම දුරෙන් හරි අඩක් බසයෙන් ගොස් ඉතුරු දුරෙන් භාගයක් ත්‍රිරෝද රථයකින් ගමන් කොට ඉතුරු දුර පයින් යයි. ඔහු පයින් ගමන් කරන දුර කොපමණද කියලා අපෙන් අහනවා. මේකට නම් මගේ පුතේ ඔයා පොඩි සටහනක් හදා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. අපි බලමු. දැන් සුමුදු මෙන්න මේ වගේ මාර්ගයක ගමන් කරනවා කියලා හිතන්න. මේ තියෙන සුමුදු ගමන් කරන දුර. සුමුදු නිවසේ සිට පාසලට ඇති දුර කිලෝමීටර 14යි මීටර 600යි. මේ සම්පූර්ණ දුර කිලෝමීටර 14යි මීටර 600ක් වෙනවා මගේ පුතේ. ඊළඟට කියන ටික තමයි වැදගත්ම වෙන්නේ. ඔහු එම දුරෙන් හරි අඩක් බසයෙන් ගොස්. දැන් මෙන්න මේ දුරෙන් හරි අඩක් නැත්තම් භාගයක් යනවා බසයෙන්. මේ තියෙන්නේ බසයෙන් යන දුර. බසයෙන් යන දුර. හරිද? ඊළඟට ඉතුරු දුරෙන් භාගයක් ත්‍රිරෝද රථයකින් ගමන් කොට. දැන් ඉතුරු දුර තියෙනවානේ. මේ තියෙන ඉතුරු දුර ඒකෙන් භාගයක් ගමන් කරනවලු ත්‍රිරෝද රථයකින්. ත්‍රිරෝද රථයකින්. වා මේ විදිහට සටහන අනිවාර්යයෙන්ම අඳ ගන්න ඕනි. ඊට පස්සේ අපිට කියනවා ඉතුරු දුර පයින් යයි. එහෙනම් මේ තියෙන්නේ දුවේ පුතේ පයින් යන දුර. මෙන්න මේ විදිහට ඔයා සටහන හදා ගන්නට ඕනි. දැන් ඔයාලට හරිම ලේසි. අපෙන් අහන්නේ පයින් ගමන් කරන දුරනේ මගේ පුතේ. එතකොට හරිම ලේසි. ඔයාලට පේනවා මේ සටහන බැලුවහම මේ පයින් ගමන් කරන දුර සම්පූර්ණ ගමන් කරන දුර වගේ 4න් එකක් කියලා. දැන් මේ සටහන දැක්කම ඔයාලට තේරෙනවා. භාගයක් බසෙන් ගියා. ඉතුරු භාගිනුත් භාගයක් තමයි පයින් යන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ දුරෙන් 4න් එකක්. එහෙනම් ඔයාලට තියෙන්නේ මගේ පුතේ කිලෝමීටර 14යි මීටර 600 කෙලින්ම බෙදනවා 4ට. කෙලින් බෙදනවා 4ට. එතකොට ඔයාලට උත්තරය ලැබෙනවා මගේ පුතේ කිලෝමීටර 3යි මීටර 650ක්. කිලෝමීටර 3යි මීටර 650ක්. අපි යමු 26 වෙනි ප්‍රශ්නයට. පහත ඝනවස්තු අතුරෙන් සරල දාර නොමැති ඝනවස්තුවට අදාළ නම තෝරා එයට යටින් ඉරක් අඳින්න. ඝනවස්තු වල ලක්ෂණ ඔයා හැඩතල හා ඝනවස්තු පාඩමේදී ඉගෙනගෙන තියෙනවා. අපිට කියන්නේ සරල දාර නොමැති ඝනවස්තුවට අදාළ නම තෝරන්නේ කියලා. ඔයා දන්නවා ශීර්ෂ මුහුණත් ඒ වගේම දාර ගැන අපි ඉගෙන ගන්නවා ඝනවස්තු පාඩමේදී. සරල දාර කියන්නේ මොනවද? සරල දාර කියන්නේ හරි කෙලින් තිරස්සෝ සිරස් අතර දිවෙන මාර්ග මේ දාරනේ මගේ පුතේ. ඒකට සමහර ඝනවස්තු තියෙනවා වක්‍ර දාර තියෙනවා. දැන් එහෙනම් සරල දාර නෑ කියන්නේ වක්‍ර දාර හරි තියෙන්න ඕනි කියන එක තමයි නේද? ඝනකාභයේ අපි දන්නවා සරල දාර ඔක්කොම ටික. ඒ වගේම චතුස්තලයේත් සරල දාර ඔක්කොම ටික. නමුත් සිලින්ඩරේ සරල දාර නැත්තම් කෙලින් තියෙන දාර නෑ නෙමුම් නෑ දුවේ පුතේ. ඒකේ තියෙන්නේ වක්‍ර දාර දෙකක්. වක්‍ර දාර දෙකක්. එහෙනම් නිවැරදි පිළිතුර සිලින්ඩරය. අපි යනවා 27 වෙනි ප්‍රශ්නයට. පහත දැක්වෙන්නේ හෝටලයක අලෙවි වූ ආහාර ප්‍රමාණයන් පිළිබඳ තොරතුරුය. බනිස්, වඩේ, රෝල්ස්, පැටිස්, කට්ලට් කියන ආහාර වර්ග විකිණිච්ච ප්‍රමාණයන් දුවේ පුතේ මේ chart එකේ මේ සටහනේ තියෙනවා. බලන්න අහන ප්‍රශ්නේ මොකක්ද කියලා. වඩේ අලවියට සමාන වීම සඳහා තව කොපමණ පැටිස් ප්‍රමාණයක් අලෙවි කළ යුතුද? වඩේ අලවියට සමාන වෙන්න පැටිස් තව කීයක් අලෙවි කරන්නට ඕනද? මේ අඩු කිරීම පාඩමේ හරි සරල ප්‍රශ්නයක්. මේ අහන්නේ දුවේ පුතේ වඩේ සහ පැටිස් වල අලවියේ වෙනස. ඔයා දන්නවා කොපමණ වැඩිද? කොපමණ අඩුද කියලා ඇහුවොත් ඒ අහන්නේ ඒ අදාළ ද්‍රව්‍යයන් දෙකේ අදාළ සාධකයන් දෙකේ වෙනස මගේ පුතේ. වෙනස හොයන්නේ කොහොමද? විශාල අගයෙන් කුඩා අගය අඩු කරලා. එහෙනම් වඩේ අලවියත් පැටිස් අලවියත් දිහා හොඳට බලන්න. පැටිස් අලවිය අඩුයි, වඩේ අලවිය වැඩි. එහෙනම් මේ දෙක සමාන වෙන්න නම් තව කීයක් අලෙවි කරන්න ඕනේද? වඩේ 36න් පැටිස් 29ක් අඩු කරන්නට ඕනේ. එතකොට ඔයාලට උත්තරේ 7යි කියලා ලැබෙනවා. උත්තරේ 7යි කියලා ලැබෙනවා. 28 වෙනි ප්‍රශ්නය. එක් වත්තක පොල්ගස් 1048ක්ද තවත් වත්තක පොල්ගස් එම ප්‍රමාණයට වඩා 208ක් වැඩියෙන්ද ඇත. අන්න චුට්ටක් අමාරු වැටෙන ප්‍රශ්නයක් කලබල වුණොත් එහෙම සැලකිල්ලෙන් පිළිතුරු සපයලා තියෙන්නට ඕනි. අපි අහන්නේ වතු දෙකේම ඇති මුළු පොල්ගස් ගණන කොච්චරක්ද කියලා. බලන්නකො එක් වත්තක තියෙනවලු පොල්ගස් 1048ක් මගේ පුතේ. තවත් වත්තක තියෙනවලු එම ගස් ප්‍රමාණයට වඩා 208ක් වැඩියෙන් පොල්ගස්. එතකොට ඒ වත්තේ 1048කුත් තවත් 208කුත් තියෙනවා. එහෙම නැත්නම් මේ වත්තේ තියෙන පොල් ගස් 1048ට තවත් 208ක් එහෙම එකතු කරලා හරියන්නේ නැහැ මගේ පුතේ. රයිට් බලන්නකෝ මම ඔයාලට සටහන පෙන්නන්නම්. මෙන්න එක වත්තක තියෙන පොල් ගස් ප්‍රමාණය. මේක අවබෝධ කරගන්න හරි වැදගත් 1048යි. තව වත්තක තියෙනවා
එම ප්‍රමාණයට වඩා 208ක් වැඩියෙන්. ඒ කියන්නේ මෙන්න මේකයි ඒක ටෝටල් එක වෙන්නේ. 1048යි මෙතන 1048යි තවත් 208යි. එතකොට වතු දෙකේම කොච්චර තියෙනවද කියලා තමයි අපෙන් අහන්නේ. මෙතන එනවා පුතේ අපිට උත්තරය 1256ක් දෙවනි වත්තේ. මෙතන 1048යි. දැන් ඔන්න අපිට ලේසි වැඩේ. දැන් ලේසි වැඩේ බලමු ප්‍රශ්න වලින් මොකක්ද අහන්නේ කියලා. වතු දෙකේම ඇති මුළු පොල් ගස් ගණන කොපමණද? එහෙනම් එක වත්තක 1048යි අනිත් වත්ත 1256යි. ඒ දෙකම එකතු කරාම මගේ පුතේ ඔයාට ලැබෙනවා උත්තරය 2304ක් කියලා. 2304ක් කියලා. ඊළඟට දෙවෙනි කොටස අහනවා මේ ප්‍රශ්නෙම එම වතු දෙකෙහි ඇති පොල් ගස් ප්‍රමාණ අතර වෙනස කොපමණද කියලා. දැන් මේ දෙන්න එකතු කරලා අපි ටෝටල් එක හොයාගත්තා නැත්නම් මුළු පොල් ගස් ගණන හොයාගත්තා. දැන් තියෙන්නේ අපිට මේ දෙන්නගෙන් විශාල නැත්නම් වැඩියාගෙන් කුඩාගේ අඩු කළ වෙනස හොයන්න. එතකොට ඔයාට 1256න් 1048 අඩු කරන්න තියෙනවා. 1256න් 1048 අඩු කරන්න තියෙනවා. එතකොට ඔයාට පිළිතුරු විදිහට 208ක් කියලා ලැබෙනවා. ඒ කියන්නේ පොල් ගස් වතු දෙකේ තියෙන පොල් ගස් අතර වෙනස වෙන්නේ මගේ පුතේ 208යි. නිවැරදි පිළිතුර 208යි. අපි යනවා 29 වෙනි ප්‍රශ්නයට. පහත දැක්වෙන මිල දර්ශනයට අනුව අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. මිල දර්ශනයක් තියෙනවා, ද්‍රව්‍යයන් කිහිපයක් තියෙනවා. මිල සම්බන්ධයෙන් දකුණු පැත්තේ තීරයේ සඳහන් වෙනවා. සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 125යි, සබන් කැටයක් රුපියල් 57යි 750යි, බිස්කට් පැකට්ටුවක් 94යි, පොල් ගෙඩියක් 65යි සහ තේ කොළ ග්‍රෑම් 100ක් රුපියල් 130යි කියලා. බලමු අහලා තියෙන ප්‍රශ්න මොන වගේද කියලා. සහල් කිලෝග්‍රෑම් 2ක් පොල් ගෙඩියක් සහ සබන් කැටයක් මිලදී ගැනීමට කොපමණ මුදලක් අවශ්‍යද? ඔන්න බලන්න මේක නම් හරි ලස්සනට හදා ගන්න ඕනේ පිළිවෙලට නැත්නම් ඔයාලට උත්තරේ ගන්න අමාරුයි. අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඔන්න මිල දර්ශනයට අනුව මේ හැම එකේම මුදල වටිනාකම අපිට ගණනය කරගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ සහල් කිලෝග්‍රෑම් 2ක්. එතකොට සහල් කිලෝග්‍රෑම් 2ක් කියන්නේ 125 රුපියල් 125 ඒවා දෙකක්. කීයද ගාන? රුපියල් 250යි. රුපියල් 250යි. ඊළඟට පොල් ගෙඩියක මිල නම් අපිට එක සැරේම මෙතන තියෙනවා. පොල් ගෙඩියක් කීයක් වෙනවද? පොල් ගෙඩියක් වෙනවද ඔය පුතේ මෙතන රුපියල් 65ක්. රුපියල් 65ක්. ඔන්න ගාන 250 යටින් අපි පිළිවෙලට ලියා ගන්නවා ඒක. ඊළඟට සබන් කැටයක් කීයක් වෙනවද? 57යි 750යි. 57යි 750යි. රුපියල් 57යි 750යි. මේ 750 අමතක කරන්න හේම්පා. දැන් මේ ටික ඔක්කොම එකතු කරා නම් මගේ පුතේ අපිට අහලා තියෙන ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර අපිට ලැබෙනවා. වාට උත්තරේ එනවා 250යි 65යි සහ 57යි 750යි එකතු කරාට පස්සේ 372යි 750ක්. එහෙනම් මේ ද්‍රව්‍යයන් ටික මිලදී ගන්න අපිට රුපියල් 372යි 750ක් අවශ්‍ය වෙනවා. ඒකෙම දෙවනි කොටස බලමු අපි. ඒක නම් චුට්ටක් අමාරුයි ඔන්න. බිස්කට් පැකට් 3ක්, තේ කොළ ග්‍රෑම් 200ක් සහ සබන් කැටයක් මිලදීගෙන රුපියල් 16 නෝට්ටුවක් දුන්න විට කොපමණ මුදලක් ඉතුරු වේද? දැන් ඉතුරු මුදල හොයන්න කලින් අපි ගන්න භාණ්ඩවල සම්පූර්ණ නැත්තම් මුළු වටිනාකම හොයාගෙන යමු. ඉස්සෙල්ලාම තියෙන බිස්කට් පැකට් 3ක් මගේ පුතේ. එක බිස්කට් පැකට් එකක් කීයක් වෙනවද? රුපියල් 94ක් වෙනවා. 94ක් වෙනවා. එතකොට ඒ වගේ 3ක් තමයි අපි මිලදී අරන් තියෙන්නේ. එතකොට 94 ඒවා 3ක් කීයක් වෙනවද? 94 ඒවා 3ක් කීයක් වෙනවද? බලමු අපි. රුපියල් 282යි 7 නැත. ඊළඟට අපිට කියනවා තවත් වර්ගයක් තේ කොළ ග්‍රෑම් 200ක්. දැන් මේ මිල දර්ශනයේ සඳහන් වෙන්නේ තේ කොළ ග්‍රෑම් 100ක මිලනේ. තේ කොළ ග්‍රෑම් 100ක් රුපියල් 130යි. එතකොට අපිට සිද්ධ වෙනවා 130 ගුණ කරගන්න දෙකකින්. මොකද ග්‍රෑම් 200ක් මිලදී ගන්න හින්දා 130 දෙකෙන් ගුණ වුණාම රුපියල් 260ක් අපිට ලැබෙනවා. ඊළඟට අවසාන වශයෙන් මිලදී ගන්නවා මොනවද? සබන් කැටයක්. සබන් කැටයක් රුපියල් 57යි 750ක් වෙනවා. දැන් මේ ද්‍රව්‍යයන් දෙකේ මිලට අපි 57යි 750ත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට ඔක්කොම එකතුව කීයක් එනවද? බලමු අපි එකතු කරලා නේද? මෙතන 7 පැත්තේ ඔන්න 750කුත් තියෙනවා. 7යි 2යි 9යි 8යි 6යි 14යි 5යි 19න් 9 එකක් ඉතිරි 2යි 2යි 4යි 1යි 5යි රුපියල් 599යි 750ක් වෙනවා මගේ පුතේ අපි ගත්තු භාණ්ඩවල නැත්නම් ද්‍රව්‍යයන් වල වටිනාකම. හැබැයි මේක නෙවෙයි උත්තරේ. අපෙන් අහන්නේ මේ භාණ්ඩ නැත්නම් මේ ද්‍රව්‍යයන් ටික මිලදී අරගෙන රුපියල් 16 නෝට්ටුවක් දුන් විට කොපමණ මුදලක් ඉතුරු වෙනවද කියලා. අපි ඉතුරු මුදල හොයන්නේ කොහොමද? ඉතුරු මුදල හොයන්නේ දුන් මුදලෙන් අඩු කරනවා අපි ගත්ත ද්‍රව්‍යයන් වල භාණ්ඩවල වටිනාකම නැත්නම් මුළු මිල. රුපියල් 599යි 750ක් වුණා අපි ගත්ත භාණ්ඩවල නැත්නම් ද්‍රව්‍යයන් වල වටිනාකම. එතකොට රුපියල් 16න් නැත්නම් දුන්නු මුදලින් අපි ඒ ගාන අඩු කරනවා. ඔයාට රුපියල් 400යි 750ක්
නිවැරදි පිළිතුර ලැබෙනවා. රුපියල් 450ක්. රුපියල් කියන වචනේ දාන්න අවශ්‍ය නැහැ. ඔයාලට හිස්තැනේ ඒක හිස්තැනට කලින් රුපියල් කියන වචනේ දීලා තියෙනවා. එතකොට ඔයා අගය විතරයි ලියන්න ඕනි 450යි කියලා. හොඳයි. ඔන්න 29 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරාම අපේ ප්‍රශ්න පත්‍රයේ ගණිතයේ කොටසත් ඉවර වෙනවා. ඔයා දන්නවා දැන් ආකෘතිය හොඳට නේද? අපි 30 වෙනි ප්‍රශ්නේ ඉඳලා 59 වෙනි ප්‍රශ්නේ දක්වා ප්‍රශ්න 30 වෙන් කරලා තියෙන්නේ පරිසරය විෂය ඇතුළත් කරලා. මේ පරිසරය විෂය ආශ්‍රයෙන් අහන හරි සරල කෙටි ප්‍රශ්න 30ට තමයි දැන් පිළිතුරු නිවැරදිද කියලා බලන්න යන්නේ. අපි යමු ඉක්මනට 30 වෙනි ප්‍රශ්නය. මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. පියවර 12කින් සමන්විත කායික හා මානසික යෝග්‍යතාවට වැදගත් වන ක්‍රියාකාරකමකි. මොකද්ද පුතේ? සූර්ය නමස්කාරය. ඔයා දන්නවා සූර්ය නමස්කාරය පියවර 12කින් සමන්විත කායික සහ මානසික සුවතාව වෙනුවෙන් වන හරි අපූර්ව ක්‍රියාකාරකමක්. ඔයා මේක ඉස්කෝලේදී කරනවා නේද? සූර්ය නමස්කාරය තමයි පිළිතුර දෙවැනි පිළිතුර. 31 වෙනි ප්‍රශ්නය. සූර්ය නමස්කාරයේ දෙවන පියවර කුමක්ද? දැන් සූර්ය නමස්කාරයේ ප්‍රායෝගිකව කළා තියෙන හින්දා ඔයාලට මේ පියවර 12 හොඳට හුරුයි නේද? පළවෙනියටම අපි අත් දෙක එකතු කරලා වැඳලා තමයි පළවෙනි පියවර පටන් ගන්න. ඊට පස්සේ අපේ ශාරීරිය පිටිපස්සට නමලා අපි පිටුපස් පැත්තට වඳින ආකාරයක් තමයි පෙන්වුම් කරන්නේ. එහෙනම් දෙවනි පියවර කොයිකද? කීවෙනි පිළිතුරද? පළවෙනි පිළිතුර 31 වෙනි ප්‍රශ්නයට. 32 විදුලි හා ජල පිල්පත් ගෙවීමට නොහැකි ස්ථානය තෝරන්න. ඔයා ඉගෙන ගන්නවා අපිලක්වසියෝ තේමාවේදී විශේෂයෙන්ම මේ විෂය කරුණ ගැන අපිට සේවාවන් ලබා දෙන රජයේ හෝ රජයේ නොවන ආයතනයන් ගැන අපි ඉගෙන ගන්නවා. එතකොට ජල හා විදුලි බිල්පත් ගෙවන්න පුළුවන් තැන් කිහිපයක් වා ඉගෙනගෙන තියෙනවා නේද? අපෙන් අහන්නේ ජල හෝ විදුලි බිල්පත් ගෙවන්න බැරි තැන, ගෙවිය නොහැකි ස්ථානය මොකක්ද කියලා පිළිතුරු තුනක් වාට ලැබෙනවා. බැංකුව, ප්‍රාදේශීය සභාව සහ තැපැල් කාර්යාලය කියලා දන්නවා. බැංකුවෙන් අපිට පුළුවන් ජල බිල්පත් හෝ විදුලි බිල්පත් ගෙවන්න නේද? ඊළඟට තැපැල් කාර්යාලය හරහත් අපිට ওই බිල්පත් වර්ග දෙක සඳහාම ගෙවීම් සිද්ධ කරන්නට පුළුවන්. නමුත් ප්‍රාදේශීය සභාවෙන් අපිට බිල්පත් ගෙවීමක් කරන්න බැහැ මගේ පුතේ. එහෙනම් නොහැකි ස්ථානය වෙන්නේ දෙවෙනි පිළිතුර ප්‍රාදේශීය සභාව. 33 වෙනි ප්‍රශ්නය. හින්දු ආගමට අයත් ආගමික සංකේතය තෝරන්න. හින්දු ආගමට අයත් ආගමික සංකේතය ත්‍රිශූලය. ඔය පළවෙනියට තියෙන පිළිතුර. දෙවෙනියට තියෙන ධර්ම චක්‍රය. ඒ බෞද්ධ ආගමට අයත් ආගමික සංකේතය. ඒ වගේම අඩ සඳහා තරුව කියලා කියන්නේ මුස්ලිම් ජනයා දහන ඉස්ලාම් ආගමට අයත් ආගමික ලාංඡනය වෙනවා. එහෙනම් මෙතන නිවැරදි පිළිතුරු අංක 1. 34 රාජ්‍ය ලාංඡනය මැද සිටින සිංහයාගෙන් නිරූපණය වන්නේ මොකද්ද ළමයි? රට හා විනයගරුක ජනයා කියන දේ. රාජ්‍ය ලාංඡනය ඔයා දන්නවා ස්වයංපෝෂිත රටක ඉරහඳ පවතින තෙක් නේද? ධර්මය ආරක්ෂා කරමින් මුළු මහත් ජනතාව වැජබේවා කියන අදහස තමයි මේ රාජ්‍ය ලාංඡනය අපේ රටේ අර්ථය නැත්තම් තේරුම වෙන්නේ. මේ රාජ්‍ය ලාංඡනයේ මැද පලාපෙති මැද ඉන්නවා සිංහයෙක්. ඒ සිංහයාගෙන් නිරූපණය වෙන්නේ මගේ පුතේ රට හා විනයගරුක ජනයා කියන දේ. රට හා විනයගරුක ජනයා පිළිතුරු අංක 2. 35 සතුන්ගෙන් ශාකවලට සිදුවන යහපතක් වන්නේ. ඔයා දන්නවා සතුන්ගෙන් ශාකවලට යහපත් සහ අයහපත් කියන දෙකම සිද්ධ වෙනවා මගේ පුතේ. අපෙන් අහන්නේ යහපත් දේ මොකක්ද කියලා. දළු ආහාරයට ගැනීම. සමහර සතු ශාකවල දළු ආහාරයට ගන්නවනේ. ඒක හොඳ දෙයක්ද? නෑ. ඒක ශාකයේ වර්ධනයට බලපාන දෙයක් මගේ පුතේ. වර්ධනය හීන වෙන දෙයක් ඒක. දළු ආහාරයට ගැනීම සතුන්ගෙන් ශාකවලට සිද්ධ වෙන අයහපත් කාරණාවක් වෙනවා. 2 ශාක මත කූඩු හෝ බෙන සෑදීම. ඒකත් මගේ පුතේ සමහර අවස්ථාවල ශාකයේ වර්ධනය බාල වීමට හේතුවක් වෙනවා. විශේෂයෙන් ওই බෙන හැරීම එහෙම ශාකය මැරෙන්නත් හේතුවක් වෙනවා සමහර වෙලාවට සතුන් ශාකවල බෙන හාරනක. එහෙනම් ඒකත් යහපතක් නෙවෙයි අයහපතක්. එහෙනම් තුන්වෙනි එක තමයි පිළිතුර විය යුත්තේ පරාග පෝෂණය කිරීම. පරාගණය කියලා කියන්නේ මලකින් තවත් මලකට පරාග ගමන් කළා ඊට පස්සේ පරාගණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙලා ගෙඩියක් හෝ කරලක් හට ගැනීම තමයි පරාගණය කියලා කියන්නේ. ඉතින් පරාගණය බොහෝ වෙලාවට සුළඟින් එහෙම නැත්නම් සතුන් මගින් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මදුභක්ෂක සත්තු සමනලයා ඊළඟට මීමැස්සා බඹරා වගේ සත්තුන්ගෙන් ওই පරාගණය සිද්ධ වෙනවා දුවේ පුතේ. ඉතින් මේ පරාග පෝෂණය කිරීම කියලා කියන්නේ සතුන්ගෙන් ශාකවලට සිද්ධ වෙන යහපත් දෙයක් වෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර තුන්වෙනි පිළිතුර. ඊළඟ ප්‍රශ්නය. සුළඟින් ව්‍යාප්ත වන බීජ පමණක් අඩංගු පිළිතුර තෝරන්න. අපි ඉගෙන ගන්නවා පැලෑටි හා ගස්වැල් තේමාවේදී ගහකින් තවත් නැත්නම් ශාකයකින් තවත් ශාකයක් හැදෙන්න බීජ ව්‍යාප්ත වන ක්‍රම කීපයක් ගැන. සමහර බීජ හුළඟේ පාවෙලා යනවා. සමහර ඒවා සත්තු අරන් යනවා තැනකින් තවත් තැනකට. සමහර ඒවා එකතන පිපිරිලා ඈතට බීජ විසික් වෙලා නව ශාක හට ගන්නවා. එහෙම නැත්නම් සමහර ශාකවල බීජ ජලයට වැටිලා ජලයේ පාවෙලා ගිහිල්ලා කොහේ හෝ රැඳිලා එතන ශාකයක් අලුතින් හට ගන්නවා. අපි මෙතන අහන්නේ සුළඟින් ව්‍යාප්ත
වන බීජ පමණක් අඩංගු පිළිතුර. සුළඟින් ව්‍යාප්ත වන බීජ කියලා කියන්නේ බර අඩු ඉතාමත් සැහැල්ලු බීජ වර්ග දුයි පුතේ. ඒවා සුළඟේ පාවෙලා ඈතට ගිහිල්ලා කොහේ හෝ හරි තැනක වැටිලා එතන අලුතෙන් ශාකයක් නිර්මාණය වෙනවා. අපි බලමු පිළිතුරු මොනවද කියලා. පළවෙනි පිළිතුර තියෙනවා වරා නෙල්ලි සහ මොනර කුඩුම්බිය කියලා. වරා නෙල්ලි සහ මොනර කුඩුම්බිය. වරා සහ මොනර කුඩුම්බිය කියන්නේ සුළඟින් ව්‍යාප්ත වන බීජ. නමුත් නෙල්ලි කියන්නේ සුළඟින් පාවෙලා ගිහිල්ලා තවත් තැනක වැටිලා ශාකයක් හට ගන්න පුළුවන් බීජ වර්ගයක් නොවේ. ඒ හින්දා අපිට ඒ පිළිතුර ගන්නට බෑ. ඊළඟට කූඩලු හොර වරා. මෙතනත් තියෙනවා දුවේ පුතේ වැරදි පිළිතුරක් කූඩලු. කූඩලු ස්පෝටණයෙන් එහෙම නැත්නම් පිපිරීමෙන් තමයි මගේ පුතේ ව්‍යාප්ත වෙන්නේ. කූඩලු ගෙඩිය පිපිරෙනවා එකපාරටම. පිපුරුනාට පස්සේ ඒක ඇතුලේ තියෙන බීජ ඇට ටික තැන් තැන් වලට විසිරෙනවා. ඊට පස්සේ අලුත් ශාක හට ගන්නවා. නමුත් ඒක සුළඟින් ව්‍යාප්ත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හොර සහ වරා සුළඟින් තමයි ව්‍යාප්ත වෙන්නේ. එහෙනම් තුන්වෙනි පිළිතුරයි හරි පිළිතුර වෙන්නට ඕනි. ගම්මාළු වරා හොර. තුන්වෙනි පිළිතුරයි නිවැරදි පිළිතුර. 37 වෙනි ප්‍රශ්නය. රාත්‍රී කාලයේදී පත්‍ර හැකිලෙන ශාකයක් නොවන්නේ. ඔයා දන්න සමහර ශාක තියෙනවා රැට අපි කියනවා නිදිය ගන්නවා කියලා. නේද? ඒ වගේ පත්‍ර හැකිලෙනවා. ආයෙත් ඉර උදාවත් එක්ක ආයිසරයක් ඒ පත්‍ර දිග හැරීමකට ලක් වෙනවා. දැන් මෙතන තියෙන පිළිතුරු කරපිංචා නිදිකුම්බා සහ කතුරු මුරුංගා. ඔයා බොහොම හොඳින් දන්නවා නිදිකුම්බා සහ කතුරු මුරුංගා කියලා කියන්නේ රාත්‍රියට පත්‍ර හැකිලෙන ශාක වර්ගයක්. නමුත් කරපිංචා ශාකයේ පත්‍ර රාත්‍රියට හැකිලීමක් සිද්ධ වෙන්නේ නැහැ මගේ පුතේ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ කරපිංචා පිළිතුරු අංක 1. 38 වෙනි ප්‍රශ්නය. කෘමි සතුන් ලෙස හඳුන්වනු ලබන්නේ. කෘමි සතුන් ලෙස හඳුන්වනු ලබන්නේ. කෘමි සතුන් ගැන අපි ඡේදයේත් කතා කරා නේද? අවබෝධයේ ප්‍රශ්නේදී කතා කරා. ප්‍රශ්න අංක 1 දී මැස්සන්ය පාද බහුල සතුන්ය පාද යුගල් 3ක් කිමි සතුන්ය. කෝ දැන් අවබෝධයේ ප්‍රසිද්ධ අපි කතා කරා පාද 6ක් තියෙන සතුන් තමයි කෘමි සතුන් කියන්නේ කියලා. නමුත් මෙතන එක උත්තරයක්වත් නැහැ පාද 6ක් ගැන කියවෙන්නේ. එතකොට මොකක්ද උත්තරේ වෙන්නේ? බලන්න හොඳට තුන්වෙනි පිළිතුර පාද යුගල් 3ක් හිමි. යුගල් 3ක් කියන්නේ පාද දෙකේව 3ක්. දෙවරක් 3 කීයද? 6යි නේද? කෘමි සතෙකුට තියෙනවා පාද යුගල් 3ක්. යුගල් 3ක්. ඒ කියන්නේ පාද 6ක් කියන එකම තමයි පුතේ ඒකේ අදහස වෙන්නේ. එහෙනම් කෘමි සතුන් ලෙස හඳුන්වන්නේ මැස්සන්වත් එහෙම නැත්නම් පාද බහුල සතුන්වත් නෙමෙයි. පාද යුගල් 3ක් හිමි නැත්නම් පාද 6ක් හිමි සතුන්. නිවැරදි පිළිතුරු අංක 3. ඊළඟ ප්‍රශ්නය. ආර්ථික වාසි ලබා නොදෙන සත්වයා තෝරන්න. ආර්ථික වාසි ලබා නොදෙන සත්වයා මෙන්න එකට ඉන්නවා ගවයෙක්, ඊළඟට බල්ලෙක් සහ ඊළඟට ඉන්නවා කිකිලියක්. ඒවා දන්නවා ගවයා කියලා කියන්නේ අපිට ප්‍රවාහණයට උදව් කරන සතෙක් වෙනවා මගේ පුතේ. ප්‍රවාහණයට. ඒ වගේම ගවයාගෙන් අපිට හොඳ පොහොරකුත් ලැබෙනවා නේද? ගවයාගේ මල ද්‍රව්‍ය වලින් අපිට හොඳ පොහොරක් හදා ගන්න පුළුවන් දුවේ පුතේ. විශේෂයෙන් භෝග වගාවේ යහපත් බව උදෙසා නේද? එතකොට එතනින් පොඩි ආර්ථික වාසියක් අපිට තියෙනවා නේද? අපිට නොමිලේ ප්‍රවාහණය සඳහා යොදා ගන්න පුළුවන් කරත්තයක ගැට ගහලා නේද? ඒ වගේම පොහොර ලැබෙනවා. එතන ආර්ථික වාසියක් තියෙනවා. ඊළඟ කිකිලිගෙන් අපිට බිත්තර ලැබෙනවා නේද? බිත්තර ලැබෙනවා ඒකත් ආර්ථිකයට දායක වෙන දෙයක් වෙනවා. නමුත් බල්ලාගෙන් අපිට එහෙම දෙයක් ලැබෙන්නේ නැහැ. නමුත් බල්ලා කියන්නේ මිනිසුන්ට ප්‍රයෝජනවත් සතෙක්. කොහොමද බල්ලා ප්‍රයෝජනවත් වෙන්නේ? බල්ලා අපිට ආරක්ෂාව සපයනවා නේද? බල්ලා අපිට ආරක්ෂාව සපයන කෙනෙක්. එතකොට එයාගෙන් ආර්ථික වාසියක් නෙමෙයි වෙනත් ප්‍රයෝජනයක් තමයි තියෙන්නේ. නමුත් ඍජුවම ගවයා සහ කිකිලි කියලා කියන්නේ අපිට ආර්ථික වාසි ලබා දෙන සතුන් දෙදෙනෙක්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ දුවේ පුතේ 2 බල්ලා. ඊළඟ ප්‍රශ්නය. උරගයින් ලෙස හඳුන්වනු ලබන්නේ ලේ උරා බොන සතුන්ය, අපා සතුන්ය, ඇවිද යන විට බඩ බිම ගෑවෙන සතුන්ය. මේ ප්‍රශ්න ඉතා වැදගත්. සමහර දරුවෝ හිතනවා උරගයින් කියලා කියන්නේ අපා සතුන් කියලා. ඒ කියන්නේ කකුල් නැති බිම දිගේ ඇදීලා යන සතුන් කියලා. ඒක වැරදි පුතේ. ඒගොල්ලොත් උරගයින් තමයි. නමුත් හරිම නිර්වචනය වෙන්නේ මේක අර උභයජීවීන් වගේ තමයි. හොඳට මතක තියාගන්න. උරගයින් කියලා කියන්නේ යම් සතෙක් ඇවිදිනකොට ගමන් කරනකොට එයාගේ බඩ බිම ඇතිල්ලෙනවා. බඩ බිම ගෑවෙනවා නම් එයා උරගයෙක් හැටියට අපිට සලකන්න පුළුවන්. එතකොට ඔයාලට පැහැදිලි කකුල් නැති සතුන් විතරක් නෙමෙයි මේකට අයිති වෙන්නේ කියලා. ඔයා දන්නවනේ හූනා නේද? තලගොයා. ඒගොල්ලොත් ඇවිදිනකොට ඒගොල්ලන්ගේ බඩ දුවේ පුතේ බිම ගෑවිලා යනවා. එතකොට ඒගොල්ලොත් අයිති වෙන්නේ උරග ගණයට. බලමු පිළිතුරු ටික මොනවද කියලා. ලේ උරා බොන සතුන්ය, අපා සතුන්ය, ඇවිද යන විට බඩ බිම ගෑවෙන සතුන්ය. එහෙනම් පිළිතුර 3 වෙනි පිළිතුර. 41 වෙනි ප්‍රශ්නය. ලංකාවේ විදුලිය නිෂ්පාදනයට බහුලව යොදා ගන්නා මාධ්‍යවා දන්නව බොහොම පැහැදිලිව ජලය. අපේ රටේ වැඩිම ප්‍රතිශතයක් විදුලිය නිෂ්පාදනය කරන්න මගේ පුතේ ජලය යොදාගෙන ජල විදුලිය තමයි අපි වැඩිපුරම පරිභෝජනය කරන්නේ. ඊළඟ ප්‍රශ්නය. මුල්ලුව යොදා ගන්නු ලබන්නේ මොකටද? මුල්ලුව කියන්නේ ඔයා දන්නවා කූරු වගේ තියෙන උපකරණයක්. පාසලේ කෘෂිකර්ම ඒකකයේ තමයි මේක තියෙන්නේ. සාමාන්‍යයෙන් අත් මුල්ලු ඒ වගේම ඊට වැඩිය විශාල මුල්ලුත් තියෙනවා. මුල්ලුවෙන් කරන්නේ මොකද්ද?
පස බුරුල් කිරීම. විශේෂයෙන්ම ගෙවතු වගාවේදී යොදා ගන්නවා මේක පස බුරුල් කරන්නයි මේ මුල්ව යොදාගන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර 3 වෙනි පිළිතුර. 43 වෙනි ප්‍රශ්නය. බසවක්කුළම වැව යනු ලංකාවේදී කළ ලොකුම වැවයි ලංකාවේ පළමු වෙදි කළ වැවයි ලංකාවේ ඇති කුඩාම වැවයි. මොකද්ද මේ බසවක්කුළම වැව කියලා කියන්නේ? ඔයා දන්නවා අපේ රටේ පළවෙනි රාජධානිය අනුරාධපුර රාජධානියේ හිටපු පළවෙනි පාලකයා වෙන්නේ පණ්ඩුකාභය රජතුමා. ඉතින් මේ පණ්ඩුකාභය රජතුමාගෙන් තමයි දුවේ පුතේ මේ පළවෙනි වැව නිර්මාණය වුණා කියලා කියන්නේ. ඒක අබේ වැව එහෙම නැත්නම් බසවක්කුළම වැව කියලා හඳුන්වනවා. එහෙනම් මේකේ නිවැරදි නිර්වචනයක් තියෙනවා. ලංකාවේ පළමුව ඉදි කළ වැවයි මතක තියාගන්න බසවක්කුළම. ඒකට අබේ වැව කියලා කියනවා. ඊළඟට 44. දියවැඩියාව සැදීමට හේතුවක් නොවේ. දියවැඩියාව කියන්නේ බොහෝම භයානක රෝගයක්. ඔයාලට ප්‍රශ්න පත්‍ර අංක 1 මම ආහාර ගැන කතා කර අවබෝධයේ ප්‍රශ්නේදී එතෙන්දි කිව්වා තෙල් අධික ආහාර සහ සීනි අධික ආහාර ශරීරයට ඉතාමත් අහිතකරයි කියලා. එතකොට මේ දියවැඩියාව කියලා කියන්නේ මගේ පුතේ අධික ලෙස සීනි භාවිතය නැත්නම් අධික ලෙස පිටි භාවිතය. සීනි සහ පිටි අධික ලෙස බහුල ආහාර ශරීරගත වුණාම වැඩියෙන් ඕනාවටත් වඩා වැඩියෙන් අපිට දියවැඩියාව හැදෙන්න පුළුවන්. බලමු මොනවද පිළිතුරු කියලා. අධික සීනි භාවිතය, අධික පිටි භාවිතය, අධික තෙල් භාවිතය. දියවැඩියාව සැදීමට හේතුවක් නොවෙන්නේ අධික තෙල් භාවිතය. හැබැයි දියවැඩියාව හැදෙන්නේ නැහැ කියලා ගොඩාක් තෙල් සහිත ආහාර කෑවොත් එහෙම ඊට වැඩිය භයානක රෝග හැදෙනවා මතක තියාගන්න. විශේෂයෙන්ම අධික රුධිර පීඩනය, ඒ වගේම හෘද රෝග වලට හේතුවක් වෙනවා අධික විදියට තෙල් සහිත ආහාරයට ගැනීම. මෙතෙන්ට මේ ප්‍රශ්නය අනුව නිවැරදි පිළිතුර 3 වෙනි පිළිතුර. අපිරිසිදු ආහාර නිසා වැළඳෙන රෝගයක් නොවේ ගලගණ්ඩය, පාචනය, කොලරාව. මම පොඩ්ඩක් මේ ගැන කියලා දෙන්නම් ඔයාලට. ගලගණ්ඩය කියලා කියන්නේ ඔය බෙල්ල ඉදිමෙන රෝගයක්. බෙල්ලේ ලොකු ගෙඩියක් වගේ දෙයක් එනවා දුවේ පුතේ. ඒක සිද්ධ වෙන්නේ ලුණු එහෙම නැත්නම් අයඩීන් කියන පදාර්ථය ශරීරයට අඩුවෙන් ලැබුණාම. සාමාන්‍යයෙන් අපි කියන්නේ අයඩින් ඌනතාවය කියලා. ඌනතාවය කියන්නේ නොලැබීම, අඩුවෙන් ලැබෙනවා කියන අදහස. ඉතින් ගලගණ්ඩය කියන්නේ අයඩින් නැත්නම් ලුණු ශරීරයට මදිකම නිසා හැදෙන රෝගයක්. නමුත් ඒක ඇවිල්ලා අපිරිසිදු ආහාර නිසා වැළඳෙන රෝගයක් නෙමෙයි. ඔයා දන්නවා අපිරිසිදු ආහාර, අපිරිසිදු ජලය හින්දා අපිට අතිසාරය, කොලරාව, පාචනය, හෙපටයිටිස්, එහෙම නැත්නම් අක්මා ප්‍රදාහය කියලා අපි කියනවා නේද? කහවුණ කියලා කියන ඔන්න වගේ රෝග ගොඩාක් අපිට බෝ වෙනවා. අපිරිසිදු ආහාර නිසා වැළඳෙන රෝගයක් නොවන්නේ මගේ පුතේ පිළිතුරු අංක 1 ගලගණ්ඩය. පාචනය සහ කොලරාව කියන්නේ අපිරිසිදු ආහාර, එහෙම නැත්නම් අපිරිසිදු ජලය හින්දා අපිට බෝ වෙන රෝග වෙනවා. ඊළඟ ප්‍රශ්නය. උණු වතුර වැටි ශරීරය පිලිස්සුණු අවස්ථාවක නොකළ යුතු දෙයකි. අපි ආරක්ෂාව හා පරිස්සම තේමාවේදී මේ ගැන ඉගෙන ගන්නවා. ඔන්න හදිස්සියේ උණු වතුර කේතලය පෙල්ලිලා නේ මොනවා හරි එහෙම දෙයක් වෙලා අපේ ශරීරය පිලිස්සුණා, පිච්චුණා. අපෙන් අහන්නේ ඒ වගේ අවස්ථාවක නොකළ යුතු දේ මොකක්ද කියලා, කරන්න හොඳ නැති දේ මොකක්ද කියලා. එම ස්ථානයේ කෝමාරිකා ගැල්වීම. ඒක ගැටලුවක් නෑ. කෝමාරිකා කියලා කියන්නේ පිලිස්සුම් තුවාල සඳහා හොඳ ಔಷධයක් වෙනවා, ශාකමය ඖෂධයක් වෙනවා. ඒක ගැටලුවක් නැහැ. දෙවෙනි පිළිතුර එම ස්ථානය සෙමෙන් පිරිසිදු ජලයෙන් සේදීම. පිරිසිදු ජලය ටිකක් වක් කරලා හිමීට තදට අතුල්ලන්නේ නැතිව සේදීම අපිට කරන්න පුළුවන් දුවේ පුතේ. එතකොට තුවාල වීම තරමක් දුරට අවම වීමක් දකින්න පුළුවන් වෙනවා. තුන්වෙනි පිළිතුර එම ස්ථානයේ රෙදිපටියකින් වැසීම. ඔන්න පිච්චුණා කියලා මොන හරි හේතුවක් නිසා පිච්චුණා කියලා අපිට බෑ රෙදිපටියකින් ඒතන තදින් බඳින්න. ඒක කිසිසේත්ම නොකළ යුතු දෙයක් වෙනවා දුවේ පුතේ. එහෙනම් නොකළ යුතු දේ මෙතන 46 වෙනි ප්‍රශ්නයට අනුව නිවැරදි පිළිතුර 3 වෙනි පිළිතුර. 47. මීවුන අපට බෝවන්නේ මීයාගේ ඇඟේ වසන මැක්කෙකු මගිනි, මීයාගේ මල මුත්‍රා මගිනි, මීයා සපා කෑමිනි. ඉතින් මම අර කලින් කිව්වාගේ මදුරුව අපිට රෝග ගොඩක් බෝ කරනවානේ. බල්ලත් අපිට රෝග ගොඩක් බෝ කරනවා. ශීරපයි අනිත් සතුනුත් අපිට රෝග බෝ කරනවා. ඒ වගේම මේ මීයා කියන්නේ අපිට රෝග බෝ කරන සතෙක්. විශේෂයෙන්ම රෝග වර්ග දෙකක් මේ මීයා නිසා අපිට බෝ වෙන්නට පුළුවන්. එක මීවුන සහ දෙක මහාමාරිය කියන රෝගේ. මහාමාරිය හැදෙන විශේෂයෙන් දුවේ පුතේ මීයාගේ ඇඟේ වසන මැක්කෙක් මගින් අපිට මහාමාරිය බෝ වෙන්නේ. ඒ වගේම මීවුන බෝ වෙන්න හේතුවක් වෙන දුවේ පුතේ මීයාගේ මල මුත්‍ර. මීයාගේ මල මුත්‍ර කාලයක් තිස්සේ වතුරට කලවම් වෙලා එකතු වෙලා ඒවා අපි කියනවා පල් වෙනවා කියලා. එහෙම වෙලා තිබිලා මිනිස්සුන්ගේ ශරීරයේ තියෙන තුවාල හෝ කැපුම් ඒ ස්ථාන වලින් ශරීරගත වුණාට පස්සේ මීවුන කියන රෝගය බෝ වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔය ගොවියන්ට එහෙම මේ මීවුන ගොඩාක් වෙලාවට බෝ වෙන ඉඩකඩ වැඩි. මොකද අර කුඹුරු වල එහෙම වතුර එකතු වෙලා තියෙන තැන්වල මීයන් මල මුත්‍රා දාලා ඒ විදිහට මේ ගොඩාක් කල් ඒව පල් වෙලා මිනිස්සුන්ගේ ශරීරගත වෙනවා. එතකොට මේ මීවුන බෝ වීමක් සිද්ධ වෙනවා. එහෙනම් මෙතනට නිවැරදි පිළිතුර වෙන්නේ මීයාගේ මල මුත්‍රා මගිනි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. 48.
මෙම පරීක්ෂණයෙන් ගත හැකි නිගමනය වන්නේ වා මේ පරීක්ෂණය කරලා තියෙනවා නේද? බලන්නකෝ බෝතලයක් සිදුරු කරලා ස්ථාන 3කින් සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවලයේ සිදුරු 3 විවෘත කළාට පස්සේ ඒ බෝතලයේ තියෙන ජලය පිට වෙන ආකාරය තමයි මේකෙන් පෙන්눔 කරන්නේ. මේකට හේතුව මොකද දුවේ පුතේ? උඩම සිදුර කුඩාය බෝතලයේ ඉහළ ජල පීඩනය අඩුය, බෝතලයේ පතුලෙහි ජල පීඩනය අඩුය. දුවේ පුතේ සාමාන්‍යයෙන් ජලාශයක වගේ මේ වගේ බෝතලයක නැත්නම් ඕනිම ජලයේ පුරවපු තැනක පතුලේ ප්‍රෙෂර් එක නැත්නම් පීඩනය වගේ පුතේ වැඩි. නමුත් උඩට එනකොට පීඩනය අඩු වෙනවා. ආන් ඒකයි මේ ජල බෝතලේ ඉහළම සිදුරෙන් ගොඩාක් ඈතට ජලය විදින්නේ නැහැ. ඒ ළඟටම තමයි ජලය වැක්කිරෙන්නේ. නමුත් පතුලෙම තියෙන සිදුරෙන් ගොඩාක් ඈතට ජල පහර විදිනවා. ඒකට හේතුව තමයි ඒ බෝතලේ පතුලේ ප්‍රෙෂර් එක නැත්නම් පීඩනය වැඩි. ඒක තමයි හේතු වෙන්නේ. මේ උත්තර තුනෙන් අපිට ගන්න පුළුවන් උත්තරය තමයි මගේ පුතේ දෙවැනි උත්තරය. බෝතලේ ඉහළ ජල පීඩනය අඩුය. ආන් ඒකයි ඒ උඩම සිදුරෙන් ජලය කිට්ටුවට වැටෙන්න හේතු වෙන්නේ. අපි යන් ඊළඟ ප්‍රශ්නයට. ජලය දූෂණය වීමට හේතු නොවේ. මොකද්ද? කාබනික පොහොර භාවිතය, වාහන සේදීම සහ ජලාශවලට කසල දැමීම. කාබනික පොහොර භාවිතය ජලය දූෂණය වෙන්න කිසිසේත්ම හේතුවක් වෙන්නේ නැහැ. බොහොම හොඳ දෙයක් ඒක කාබනික පොහොර භාවිත කරන එක නේද? භෝග වලට භාවිත කරාට පස්සේ පසට හානි වෙන්නෙත් නැහැ, සතුන්ට හානි වෙන්නෙත් නැහැ, ශාක වලට හානි වෙන්නෙත් නැහැ. ඒ වගේම මිනිසුන්ට හානියක් සිද්ධ වෙන්නෙත් නැහැ. නමුත් වාහන සේදීම ජලය දූෂණය වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම ජලාශ වලට කසල දැමීම ඒකත් ජලය දූෂණය වෙන්න හේතුවක් වෙනවා මගේ පුතේ. පිළිතුර කාබනික පොහොර භාවිතයේ අංක 1. 50 වෙනි ප්‍රශ්නය. විද්‍යුත් චුම්බකයක වියලි කෝෂ ගන්න වැඩි කිරීම මගින් චුම්බක ශක්තිය වැඩි වෙනවලු, චුම්බක ශක්තිය අඩු වෙනවලු, චුම්බකය රත් වෙනවලු. ඔයා දන්නවා අපි යකඩ ඇණයක්, කොයිල් කම්බි සහ වියලි කෝෂ යොදාගෙන විද්‍යුත් චුම්බකයක් නිර්මාණය කරනවා. එතකොට විද්‍යුත් චුම්බකයේ චුම්බක ශක්තිය වැඩි කරගන්න අපිට පුළුවන් ක්‍රම දෙකක් භාවිත කරන්න. එක, ඒකට යොදා ගන්න භාවිත කරන බැටරි කෑලි නැත්නම් වියලි කෝෂ ප්‍රමාණය එන්න වැඩි කරනවා. එතකොට චුම්බක ශක්තිය නැත්නම් ආකර්ෂණ ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම භාවිත කරන ඇණය වටා කොයිල් කම්බිය ඔතනවනේ අපි. ඔයාලට දැන් මතක් වෙනවා ඒක නේද? කලින් පේපර් එකෙත් ඒක තිබුණා. ඒ ඇණය වටා කොයිල් කම්බිය ඔතන වාර ගන්න වැඩි කරනවා. වාර ගන්න වැඩි කරාමත් මගේ පුතේ අපිට පුළුවන් චුම්බක ශක්තිය වැඩි කරගන්න. එහෙනම් මෙතන තියෙන පිළිතුරු අතරින් අපිට ගන්න වෙන පිළිතුරු අංක 1 චුම්බක ශක්තිය වැඩි වේ. ඊළඟ ප්‍රශ්නය. මෙයින් දැතිරෝධ රහිත උපකරණය තෝරන්න. පාපැදියක් තියෙනවා, රෙදි මහන මැසිමක් තියෙනවා, ඔරුවක් තියෙනවා. ඔරුවේ දැතිරෝධ නැහැනේ නේද? එහෙනම් නිවැරදි පිළිතුර ඔරුව 3 වෙනි එක. 52 වෙනි ප්‍රශ්නය. කාබනික පොහොර සැදීමට සුදුසු නොවේ. ඉඳුල් සුදුසුයි. සත්ව මල ද්‍රව්‍ය සුදුසුයි. වීදුරු කැබලි. වීදුරු කැබලි කියන්නේ කාබනික පොහොර නැත්නම් කොම්පෝස්ට් හදන්න පුළුවන් දෙයක් නෙවෙයි. පිළිතුරු අංක 3. 53 වෙනි ප්‍රශ්නය. ගෙවත්ත ආරක්ෂා කර ගැනීමට යෙදිය හැකි උපක්‍රමයකි වහලයක් සැදීම, විදුලිය ඇදීම සහ සුළංටකයක් නිර්මාණය කිරීම. අපිට පුළුවන් ද ගෙවත්ත ආරක්ෂා කරගන්න මගේ පුතේ උඩින් වහලයක් හදන්න? බෑ. ඒ වගේම විදුලිය ඇදීම, කරන්ට් වයර් අදින්න බෑ. ඒක සුදුසු නැහැ. නමුත් සුළංටකයක් නිර්මාණය කිරීම ඉතාමත් හොඳ පරිසරිතකාමී සරල උපක්‍රමයක්. ඉතාමත් සුදුසුයි ඒක ගෙවත්ත ආරක්ෂා කරගන්න. එහෙනම් නිවැරදි පිළිතුර 3 වෙනි පිළිතුර. ළමයින් පාර මාරු වන ස්ථානයේ ඉදිරියේනි යන්න සංකේතවත් වන මාර්ග සංඥාව ඇති වර්ණයන් මොනවාද? කළු සහ කහ. දෙවෙනි පිළිතුර. ඔයා දන්නවා අර කිරිබත් කෑල්ලේ නැත්නම් අලුව කෑල්ලේ හැඩයට තමයි මේ සංඥාපූර්ව දකින්න පුළුවන්. ළමයින් දෙදෙනෙක් පාර මාරු වෙන දර්ශනයක් කළු පාටින් පෙන්වනවා දුවේ පුතේ කහ පාට පසුබිමක. එහෙනම් යොදා ගන්න වර්ණ වෙන්නේ කළු සහ කහ. පිළිතුරු අංක 2. 55 වෙනි ප්‍රශ්නය. සාමූහිකව ජීවත් වීමේදී අන් අයට අවනත විය යුතුයි. ඇත්තටම ඔව්. සහ සාමූහිකව කියන්නේ සමගියෙන් සමාදානයෙන් අපි ජීවත් වෙනවා. අනිත් අයට අවනත වෙනවා නේද? අපේ මතය විතරක් ඉදිරිපත් කරන්නේ නැතුව අනිත් අයගේ මතයන්ට ඉඩ දීලා අවස්ථාව දීලා ජීවත් වෙන එක තමයි සාමූහික ජීවත් වෙනවා කියලා කියන්නේ. අන් අය ප්‍රතික්ෂේප කළ යුතුය. ඔයා මට එපා. ඔයා ගැලපෙන්නේ නැහැ. එහෙම අපිට කවුරුවත් රිජෙක්ට් කරන්න බෑ. එහෙම වුණොත් අපිට සාමූහිකව ජීවත් වෙන්න බෑ මගේ පුතේ. 3 වෙනි උත්තරේ තම මතය පමණක් ක්‍රියාත්මක කළ යුතුයි. මම කියන දේ විතරයි සිද්ධ වෙන්න ඕනි. ඒකත් හොඳයි සාමූහික ජීවත් වෙන්න නෑ. එතකොට රණ්ඩු දබර ඇති වෙන්න පුළුවන් දුවේ පුතේ. එහෙනම් නිවැරදි පිළිතුර අන් අයට අවනත විය යුතුය. අන් අයට අවනත විය යුතුය. 56 වෙනි ප්‍රශ්නය. සුනාමි රළ ඇතිවීමට හේතුවකි.
මොකක්ද ළමයි මේ සුනාමි රළ කියලා කියන්නේ මේ සුනාමි කියලා කියන්නේ බොහොම භයානක ආපදාවක්. ලංකාවටත් බලපෑම් සිද්ධ වුණා මේ එක් අවුරුද්දක මිනිසුන් දහස් ගණනක් ජීවිත නැති වුණා දුවිපතේ මේ සුනාමි ආපදා නිසා. ඒක සුනාමි කියලා කියන්නේ මුහුද ඇතුලේ සිද්ධ වෙන භූමිකම්පාවක් හේතුවෙන් ජලය එක පාරටම පතුලට ගිහිල්ලා ඊට පස්සේ නැවත විශාල රළක් නිර්මාණය වෙලා ගොඩබිමට ගසාගෙන ඇවිල්ලා දේපල සහ මිනිසුන් විනාශ කරන ස්වභාවික ආපදාවක් වෙනවා මගේ පුතේ. එහෙනම් සුළඟවත් වර්ෂාවවත් නෙමෙයි මේකට හේතු වෙන්නේ. පිළිතුරු අංක 3 මුහුදු පතුලේ සිදුවන භූමිකම්පා. එහෙම නැත්නම් මුහුද පතුලේ සිදුවන පස සෙලවීම භූමිය නැත්නම් පොළොව සෙලවීම තමයි දුවේ පුතේ මේ සුනාමි ඇතිවීමට සුනාමි රළ ඇතිවීමට හේතුවක් වෙන්නේ. 57 නිසි පරිදි දත් මැදීම නිසා නිවැරදි ආකාරයට දත් මැදීම කියන්නේ ඉතාමත් හොඳ යහපත් සෞඛ්‍ය පුරුද්දක්. ඒ නිසා මොකද්ද වෙන්නේ? කට ගඳ ගසයි දත් කුහර ඇති වේ දත් ආරක්ෂා වේ. හරි විදිහට දත් මදිනවා නම් කට ගඳ ගසන්නෙත් නෑ. ඒ වගේම දත් කුහර ඇති වෙන්නෙත් නෑ. ඔයා මේක ඉගෙන ගන්නවා නේද? අපේ යහපැවැත්ම තේමාවෙදිත් ඒ වගේම ආරක්ෂාව හා පරිස්සම තේමාවෙදිත්. මොකද්ද වෙන්නේ? දත් ආරක්ෂා වේ. පිළිතුරු අංක 3 දත් ආරක්ෂා වේ. 58 වෙනි ප්‍රශ්නය. මේ අතුරෙන් වේගවත් නොවන සංනිවේදන මාධ්‍ය කුමක්ද? දුරකථනයක් තියෙනවා, පුවත්පතක් තියෙනවා, රූපවාහිනියක් තියෙනවා. ඇත්තටම රූපවාහිනිය සහ දුරකථනය කියලා කියන්නේ අපිට ඉතාමත් වේගෙන් තොරතුරු හුවමාරු කරගන්න පුළුවන් මාධ්‍යයක් නේද? නමුත් පුවත්පත කියන්නේ එහෙමද නෑ. යම්කිසි නිවුස් එකක් යම්කිසි ප්‍රවෘත්තියක් පත්තරයකට මුද්‍රණය වෙලා එන දින කිහිපයක් ගත වෙනවා මගේ පුතේ. මේ දෙකට සාපේක්ෂව එහෙම නැත්නම් දුරකථනයටයි රූපවාහිනියටයි සාපේක්ෂව පුවත්පත කියන්නේ වේගවත් මාධ්‍යයක් නෙවෙයි. තරමක් වේගවත් මාධ්‍යයක්. නමුත් ඊතුරු පිළිතුරු දෙකත් එක්ක බලුවාම ඒකේ වේගවත් බව අඩු වෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර දෙවෙනි පිළිතුර. අපි යනවා අවසාන පරිසරයේ ප්‍රශ්නයට. මම කලිනුත් මේ ගැන කිව්වා ඔයාට පණ්ඩුකාභය රජතුමා විසින් නිර්මාණය කළා යයි සැලකෙන වැවක් වන්නේ පිළිතුරු අංක 3 අභය වැව. අභය වැව. බසවක් කුළුම වැව කියලාත් කියනවා කියලා මම ඔයාට පැහැදිලිව කිව්වා. පිළිතුරු අංක 3 අභය වැව. ඔන්න පරිසරයේ ප්‍රශ්න 30ත් අපි දැන් සාකච්ඡා කළ ඉවරයි. දැන් තියෙන්නේ අපිට ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. ඔයාට ගොඩාක් වැදගත් ලකුණු 6ක් ඔයාට ලැබෙනවා. හරිම ලේසියෙන් මේ ලකුණු 6 ගන්න පුළුවන් ඔයාට. ඔයාට මාතෘකාවක් ලැබෙනවා. මේ මාතෘකාවට අනුව හරි ලස්සන නිර්මාණාත්මක සරල වැකි තුනක් ලියලා මේ ලකුණු 6න් 6ම ඔයා ලබා ගන්නට ඕනේ. අපි යම් ප්‍රශ්නේ බලන්න. නැගෙනහිර අහසින් හිරු නැග එනවා සමග අලුත් දවසක් උදා වේ. උදෑසනට පරිසරයේ මවාපාන්නේ අමුතුම දසුනකි. උදෑසනක අසිරිය යන්නේ නිර්මාණාත්මක වැකි තුනක් ලියන්න. එක් වැකියකට වචන 5ක්වත් ඇතුළත් වී යුතු අතර උක්තාඛ්‍යාත පද සම්බන්ධය හා අක්ෂර වින්‍යාසය නිවැරදි විය යුතුය. දැන් උදෑසනක අසිරිය. අපි හැමෝම උදෑසන දැකලා තියෙනවානේ නේද? උදෑසන කොහොමද අසිරිමත් වෙන්නේ? මෙන්න මේ දේවල් හින්දා ලස්සනයි. මේ දේවල් හින්දා ඇඟට හරි සනීපයක් දැනෙනවා. මෙන්න මෙහෙම දේවල් උදේට දකින්න පුළුවන් නේද? උදෑසන ගැන ඔයා හිතන විදිහ හරි සෞම්‍ය පරිසරයක් නේ මගේ පුතේ තියෙන්නේ නේද? මෙහෙමයි. දැන් මේක ඔයාට සාපේක්ෂ දෙයක්. දෙමව්පියෝ ළඟ ඉන්නවා. දෙමව්පියෝ අනිවාර්යෙන් බලන්න මේ මාතෘකාවට අනුව මේ දීලා තියෙන කොන්දේසි වලට යටත්ව දරුවා සරල වාක්‍ය තුනක් ලියලා තියෙනවද කියලා මම පොඩි ගයිඩ් එකක් මම පොඩි මඟ පෙන්වීමක් විතරක් ඔයාට කරනවා. මේ වාක්‍ය මම මේ කියන උදාහරණ වාක්‍යෙම ඔයාගේ ප්‍රශ්න පත්‍රයට ඔයා පිළිතුරු විදිහට ලියලා තියෙන්න අවශ්‍ය නැහැ කිසිසේත්ම. ඔයා නිවැරදිව ලියලා තියෙන දේවල් දෙමව්පියන්ට බලලා හරියක් ලබා දෙන්න පුළුවන්, ලකුණු ලබා දෙන්න පුළුවන්. අපි බලමු කොහොමද සරල වාක්‍ය කීපයක් ලියන්නේ කියලා. මම පළවෙනි වාක්‍යෙ මෙන්න මෙහෙම කියන උදෑසනක අසිරියට. බලන්න. නැගෙනහිර අහසින් මතුවන හිරු එළියෙන් පරිසරය ආලෝකවත් වේ. දැන් උදේට නැගෙනහිර අහසින් හිරු පායනවනේ. ඒ හිරු එළිය නිසා පරිසරය ආලෝකමත් වෙනවා. නේද? දැන් ඒක ඇත්තටම අසිරිමත් දෙයක් මගේ පුතේ නේද? අඳුරු වැටලා තිබුණු පරිසරය එක පාරටම අර නැගෙනහිර මේ පැත්තෙන් එන හිරු එළිය නිසා ආලෝකමත් වීමක් සිද්ධ වෙනවා. ඒක හරි අසිරිමත් දෙයක්. පරිසරයත් රන්වන් පාටට බැබලෙන ඒ වෙලාවට නේද? බලන්න හරි සරල වාක්‍යයක් ඒක. නැගෙනහිර අහසින් මතුවන හිරු එළියෙන් පරිසරය ආලෝකවත් වෙයි. දෙවනි වාක්‍යය මම මේ වගේ වාක්‍යයක් කියනවා ඔයාලට බලන්නකෝ. උදෑසනට කුරුල්ලෝ කන්කලු හඬින් කිචි බිචි ගාති. ගාන සාමාන්‍යයෙන් එළිය වැටියගෙන එනකොට
කුරුල්ලෝ සිය ගණනක් කිචිපිචි ගානවා ඇහෙනවා හැමතැනම නේද? ඒගොල්ලොත් නිදියක නින්දලා උදේට ඒගොල්ලෝ සින්දු කියනවා කියලා අපි කියනවා නේද? අර කුරුල්ලු හඬින් මුළු දවස මේ කුරුල්ලු හඬින් දවස උදා වෙනවා කියලා කියන්නේ. හරි ලස්සන සිදුවීම් මේවා නේද? ඉතින් උදෑසන අසිරිය මොනවට කියාපාන දෙයක් තමයි මගේ පුතේ මේ කුරුල්ලන්ගේ කිචිපිචි නාදය. ඉතින් ඒකනත් මම වාක්‍යයක් නිර්මාණය කරා. ඒ වගේ සරල අදහසක් එතන තියෙන්නේ. හරි සරලයි වාක්‍ය. ඔයත් ඒ වගේ වාක්‍යයක් ගලපන්න මේ උදෑසනට ඇහෙන කුරුළු නාදයත් එක්ක. උදෑසනට කුරුල්ලෝ කන් කළු හඬින් කිචිපිචි ගාති. කන් කළු හඬ කියන්නේ කනට හරි මිහිරි හඬක් දෙනවාය කියන අදහස. තුන්වෙනි වාක්‍යය මම මේ විදිහට ගලපුවා. බලන්න. සිහින් පිනිබිඳු වැටුණු ගස්වැල් සිපගෙන හමා එන සුළඟ ඊටමත් සිසිල්ය. රෑ එළි වෙනකන් පිනිබිඳු වැටිලා ගස්වැල් ඔක්කොම පිනි වලින් වැහිලා තියෙන්නේ මගේ පුතේ. එතකොට උදේට එන සුළඟ හරිම කූල්නේ නේද? හරිම සිසිල්. ඒකට හේතුවක් තමයි ඒ සුළඟ සිපගෙන එන්නේ මොනවද? අර පිනි වැටිච්ච ගස්වැල් පුතේ. එතකොට නිකම්ම ඒ සුළඟ සිසිල් සුළඟක් බවට පත් වෙනවා. මම ඒ අදහස තමයි මේ වාක්‍යයට ගත්තේ. බලන්න ආයසරය. සිහින් පිනිබිඳු වැටුණු ගස්වැල් සිපගෙන හමා එන සුළඟ ඊටමත් සිසිල්ය. ඊටමත් සිසිල්ය. ඔන්න මම හරි සරල වාක්‍ය තුනක් ඔයාට මෙතෙන්ට උදාහරණ වාක්‍ය විදිහට දුන්නා. ඔයාටත් පුළුවන් මේ හා සමාන වාක්‍ය කීපයක් නිර්මාණය කරන්න. දෙමව්පියෝ බලන්න දරුවා මේ තියෙන කොන්දේසි වලට යටත් වෙලා ලස්සන අලංකාර සරල වාක්‍ය තුනක් නිර්මාණය කරලා තියනවද කියලා එක අඩුපාඩුවක් වත් නැති වෙන්න ඕනි. එහෙම වුණොත් ඔයාට ලකුණු 6න් 6ම ලැබෙනවා. හොඳයි. එහෙනම් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ලකුණු අතර අකුණු පහර මේවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන පුංචි ඔයාලා වෙනුවෙන්ම නිර්මාණය වෙච්ච ප්ලැටිනම් එඩිෂන් ප්‍රශ්න පත්‍ර කට්ටලේ ප්‍රශ්න පත්‍ර සියල්ල සාකච්ඡා කරන වීඩියෝ පාඩම් මාලාවත් එක්කයි ඔයා මේ එකතු වෙලා ඉන්නේ. අද මම සාකච්ඡා කළේ ප්‍රශ්න පත්‍ර අංක 2හි 2 පත්‍රය. එහෙනම් ඊළඟට අපිට තියෙන්නේ ප්‍රශ්න පත්‍ර අංක 3 සාකච්ඡා කරන්න. දිගටම MD ගුණසේන YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. අපේ channel එක subscribe කරන්න පුළුවන් ඔයාට. ඒ වගේම bell icon එකත් click කරන්න. ඔයාට අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඉතාමත් ඉක්මනට බලා ගන්න පුළුවන්. එහෙනම් සජිත් සර් ඔයාව හම්බෙයි ප්‍රශ්න පත්‍ර අංක 3 සාකච්ඡා කරන වීඩියෝ පාඩම් මාලාවත් එක්ක. එහෙනම් එතෙක් ඔබට ජය.